නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පින්වත්නි, අපි පසුගිය දහම් වැඩසටහනේදී පටිච්චසමුප්පාද ධර්මය ඉගෙන ගත්තේ. ඒ පටිච්චසමුප්පාදය ඉගෙන ගැනීමෙන් තමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ අපි මේ ජීවිත පැවැත්ම හේතුඵල ධමයක් කියලා. ඒ කියන්නේ හේතුව සකස් වෙන නිසා ඵලයේ සකස් වෙන ස්වභාවයට අයිති දෙයක්. හේතුව සකස් වෙනකොට ඵලයේ සකස් වෙන ස්වභාවයට අයිති දෙයක්. එතකොට හේතුව සකස් වෙද්දී ඵලයේ සකස් වෙන ස්වභාවයට අයිති කියලා ජීවිතයේ තේරුම් ගැනීම සියුම් දෙයක්. ඒක පහසු දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ කාලයක් කිව්වේ කල්ප ගණන් අපි ජීවිතේ දැකලා තියෙන්නේ ඒ විදිහට නෙවෙයි. මේ ජීවිතේදීත් අපි මේ ජීවිතේ හඳුනගෙන තියෙන්නේ ඒ විදිහට නෙවෙයි. අපි හඳුනගෙන තියෙන්නේ කොහොමද? අපිට දාපු නංගොත් අනුවයි. දැන් කවුරු හරි අහනවා නම මොකද්ද? එතකොට අපි නම කියනවා. අපි වෙන කෙනෙක් ගැන කතා කරද්දි මේ අසවල් කෙනා. අසවල් කෙනා කියලා නම කියනවා. අපි නංගොත් දාලා හැම දෙයකටම කතා කරන්න පුරුදු වෙච්ච අය. අපිට හිතනකොටත් අපි හිතන්නේ ඒ නංගොත් දාපු රටාව ඔස්සේ නේද? මේ අසවලා, සුමන, අර සුමන, මේ සුජාතා, මේ මල්ලිකා, මේ ගාමිණී, මේ විජේ, එහෙමනේ අපි හිතන්නේ. එතකොට එහෙම හිතා ඉන්න කෙනෙක් මේ හේතුඵල ධමයක් කියලා හිතන්න නම් එයාට සෑහෙන්න මෝරපු ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ මෝරපු ප්‍රඥාවකින් දකින දේ කෙනෙකුට එකපාරටම නොවැටහෙන්න පුළුවන්. ඇයි ඒක පුරුදු නැති නිසා. නුපුරුදු නිසා ඒක නොතේරෙන්න පුළුවන්. හැබැයි ඒක නොතේරුණා කියලා ඒ නොතේරුම්කම අවබෝධයට සුදුසුකමක් නෙමෙයි. තේරුණාද කියන්නේ? අපිට නොතේරුණා කියලා ඒ නොතේරුම්කම අවබෝධයට සුදුසුකමක් නෙවෙයි නම් අපි මොකද්ද කරන්න ඕනේ? නොතේරුම්කම ඉස්සරහට ගන්න හොඳ නැහැ. තේරුණාද කියන්නේ? මොකද හේතුව
නොතේරුම් කමම එනවනම් ඉස්සරහට අපිට තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒක බාධාවක් හැටියට තියෙන්න පුළුවන්. අපිට තේරෙන්නේ නැතිකම. ඒ බාධාව මැඩගෙන යන්න දක්ෂ කෙනා තේරෙන කෙනෙක් වෙනවා. ඒක වටහා ගන්න පුළුවන් කෙනෙක් වෙනවා. එහෙම නැතුව බෑ. ඒ කියන්නේ දැන් අපිට ලෝකෙට බැන බැන ඉන්නවා නම් ලෝකෙට ශාප කර කර ඉන්නවා නම් ඕනතරම් දේවල් නැද්ද? තියෙනවා. ඊයේ තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියේවි. ඒ මොකද හේතුව? බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇහුවා, භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ පවතින්නේ කුමක් මතද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා, දෙවිය මේ ලෝකේ පවතින්නේ දුක මතයි. එහෙනම් ඊයේ ලෝකේ පැවතුනේත් දුක මත. අද ලෝකේ පවතින්නේ දුක මත. හෙට ලෝකේ පවතින්නේ දුකට අයිති වෙන දේවල්. හෙට ලෝකේ පවතින්නේ දුක මත නම් ඊයේ ලෝකේ පැවතුනේ දුක මත නම් අද ලෝකේ පවතින්නේ දුක මත නම් හෙට ලෝකේ පවතින්න තියෙන්නේ දුක මත නම් දුකට අයිති දේවල් හැමතැනම පේනවා. එතකොට දුකට අයිති දේවල් හැමතැනම පෙනෙද්දී අපි අනේ මේ දුකෙන් මේ ලෝකේට කොච්චර පීඩාවක්ද කීකේ හිටියා කියලා ඒ දුක නැති වෙන්නේ නැහැ. අනේ මේ දුක උහුල ගන්න බෑනේ කිය අඬා හිටියා කියලා ඒ දුක නැති වෙන්නේ නැහැ. පොදු වශයෙන් මේ දුක අපිට පෙනුනාට මේ හැම දුකක්ම පෞද්ගලිකයි. පුද්ගලයේ තනි තනිවම විඳින එකක්. අපි කියමු අපි ඔක්කොටම කණ්ඩ නැහැ කියලා. අපි ඔක්කොටම කණ්ඩ නැහැ. අපි ඔක්කොටම බොන්නත් නැහැ කියමු. එතකොට අපිට දෙකක් තියෙනවා. බඩගින්නයි පිපාසයයි. එතකොට අපි කලන්ත හැදලා තැන් තැන් වල වැටෙනවා. දැන් කවුරු හරි ෆොටෝ එකක් ගත්තොත් පේන්නේ කොහොමද? අපි ලොකු පිරිසක් කලන්ත හැදිලා වැටලා ඉන්නවා. නමුත් විඳවන්නේ තනි තනියම. විඳවන්නේ තනි තනියම. පුද්ගලික දුකක් තියෙනවා. මේ පුද්ගලික දුක හැමෝටම ලැබෙනකට අපිට පේන්නේ ඒක පොදු එකක් වගේ. නමුත් හැමතිස්සෙම කෙනෙක් විඳින්නේ පුද්ගලික දුක. ඒ නිසා එහෙනම් විසඳුම පොදුද පුද්ගලිකද? විසඳුම පුද්ගලික එකක්. විසඳුම තනිකරම කෙනෙකුට පෞද්ගලිකව ලැබෙන එකක්. ඒක බෙදා ගන්න බෑ. විසඳුම බෙදා ගන්න බෑ. විසඳුම පුද්ගලික එකක්. ඒකයි මේ ධර්මයේ කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා ඕපනයික. තමා තුළට පමුණවා ගත යුතු එකක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. බුද්ධිමත් අය තම තම නැන පමණින් තේරුම් ගත යුතු එකක්. ඉතින් ඒ නිසා මේ ධර්මයේ යද්දී මේ ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගනිද්දී අර නංගොත් ලෝක සම්මත ඒ නම් ගෝත්‍ර නම් ಜಾති නම් ඒ සියල්ල අතහැරලා බලන්න හැකියාව ඕනේ. දැන් අපි කියමු නංගොත් ඔස්සේ අපි බලන්න පුරුදු වෙනවා කියලා. මම ධර්මය ඉගෙන ගන්නවා. ආසවලා ධර්මය ඉගෙන ගන්නවා කියලා අපි සම්මුතියෙන් කතා කරනව නේද? එහෙම සම්මුතියෙන් කතා කරන්න පුළුවන්. නමුත් ඒක අවබෝධ කරද්දී අවබෝධ කරන්න තියෙන්නේ හේතුඵල ධර්මයක් නම්. එතකොට ඒකේ සම්මුතිය ඉක්මවා ගිය එකක්. අවබෝධ කරන්න තියෙන්නේ.
එතකොට සම්මුතිය ඉක්මවා ගිහිල්ලා අවබෝධ කරගන්න තියෙන දෙයක් සම්මුතියකින් තීරණය කරන්න බෑ. මේක කියන එක තේරුම් ගන්න. අපි හිතාගෙන ඉන්න මේ නංගොත් සුමනා සුජාතා බන්දුලු මල්ලිකා කියලා හිතාගෙන ඉන්නවා කියමු නංගොත් ගොඩක්. හිතාගෙන හිටියට ඒ සම්මුතිය ඉක්මවාගේ දෙයක් නම් අවබෝධ කරගන්න තියෙන්නේ ඒක සම්මුතිය තුල තීරණය ගන්න බෑ. ඒ කිව්වේ දැන් සමහර කෙනෙක් ධර්මයේ පොඩ්ඩක් ඉගෙනගෙන කියනවා මට නම් ආයෙ උපදින්න ඕනේ නැහැ. මම නම් ආයෙ උපදින්න කැමති නැහැ කියනවා. ඉතින් කවුද උපදින්න කැමති නැත්තේ? මම. ඒතර මම කියන සම්මුතිය උපදින්න අකමැති වුණා කියලා ඒ තියෙන සිදුවීම නවතිනවද? නවතින්නේ නැහැ. එහෙනම් කෙනෙක් ඔය බණ ටිකක් ඉගෙනගෙන කිව්වොත් මම නම් ආයෙ උපදින්න කැමති නැහැ. මට නම් සසර එපා කියලා ඒකේ තේරුම මොකද්ද? එයාට ධර්මය තේරුනේ නැහැ. එයාට ධර්මය තේරුනේ නැහැ. ඒ ධර්මයේ තේරුණ කෙනෙක් ඒ විදිහේ බොළඳ කතා කියන්නේ නැහැ. ධර්මයේ තේරෙන කෙනෙක් ඒක කියන්නේ නැහැ. ඒ හේතුඵල ධමයක් නම් මේකේ තියෙන්නේ. එහෙනම් එයා තේරුම් ගන්නවා ධර්මයේ තේරුණා කියන්නේ ඒකයි. එයා තේරුම් ගන්නවා මොකද්ද? හේතුව තියෙනකන් හේතුව හැදෙනකන් ඵලය හැදෙනවා. හේතුව හැදෙනකන් ඵලය හැදෙනවා නම් මේ රටාව තුල එහෙනම් එයා ඊළඟ එකක් තේරුම් ගන්නවා. මොකද්ද? හේතුව නැති වුනහම ඵලෙ නැති වෙනවා. හේතුව හැදෙනකන් ඵලය හැදෙන ධර්මතාවයක් නම් මේ ජීවිතය කියලා කියන්නේ හේතුව නැති වුනහම ඵලෙ නැති වෙන එකක් නම් ඒ ධර්මයක් අහලා එයා කිව්වොත් ඒව මම නම් කැමති නෑ උපදින්න. මම නම් ආයෙ උපදින්නේ නෑ. මට නම් ඕනේ නෑ කියලා. ඒක අයිති මොකේද? ඒක අයිති සක්කාය දිට්ඨියට. ඒක අයිති නෑ මාර්ගයට. ඒක අයිති සක්කාය දිට්ඨියට. සක්කාය දිට්ඨිය පිළිහිටලා කෙනෙකුට කියන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් මම නම් ආයෙ උපදින්න කැමති නෑ. මට නම් ඕනේ නෑ කියලා. ඒ සක්කාය දිට්ඨිය පිළිහිටලා ඒක කිව්වා කියලා එයාගේ ජීවිතේට කිසිම විමුක්තියක් උදා වෙන්නේ නෑ. එයාට කිසිම ගුණයක් ධර්මයක් උදා වෙන්නේ නැහැ. හුදෙක් ඒක කීමකට පමණක් සීමා වෙයි. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ඉගෙනීමේදී අපි ගොඩාක්ම බුද්ධිමත් වීම නැත්තම් හොඳට කලබල නැති කල්පනාවෙන් තේරුම් ගැනීම. ඒ කියන්නේ කලබල වෙච්ච ගමන් ඕනම දෙයකට කලබල වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපි අහලා තියෙනවා කලබල වෙච්ච කෙනාට කොරස් කටෙත් අත දාන්න බෑ කියන්නේ. කොරහා කියන්නේ ලොකු එකක්. ලොකු භාජනයක්. එතකොට කලබල වෙච්ච කෙනාට කොරහෙත් අත දාන්න බෑ කියන්නේ. ඒ කියන්නේ කලබල වෙච්ච ගමන් අපේ නැති වෙන්නේ මොකද්ද? සිහිනුවන. එතකොට සාමාන්‍ය ජීවිතයේදී සිහිනුවන දියුණු කරන්නේ නැති කල්පනාවක් නම් අපි පුරුදු කරලා තියෙන්නේ. සිහිනුවන දියුණු කරන්නේ නැති කල්පනාවක් නම් අපි සාමාන්‍ය ජීවිතේ පුරුදු කරලා තියෙන්නේ. හැමතිස්සෙම ඉස්සරහට එන්නේ මොකද්ද? ඒක. සාමාන්‍ය ජීවිතේ සිහිනුවන නැති කල්පනාවක් පුරුදු කළා නම් හැමතිස්සෙම ඉස්සරහට එන්නේ සිහිනුවන නෙමෙයි. සිහිනුවන නැතිකම. සිහිනුවන නැති වෙච්ච ගමන් එතන කලබලෙ තියෙනවා. කලබල වෙච්ච ගමන් මේ කලබලෙ ඇති වෙන්නේ මොකේද? හිතේ. හිත කලබල වෙච්ච ගමන් එතන වැඩ කරන්නේ සංසිඳීම නෙවෙයි. එතන වැඩ කරන්නේ නීවරණ. නීවරණත් එක්ක මේ විසඳුම් මොකුත් නැහැ. එහෙමනම් මේ ධර්මය තේරුම් ගන්න දැන් ධර්මයේ තේරුම් ගන්න කලබල නැති කමක් ඕනේ. මට මතක එක දවසක් එක අම්මා කෙනෙක් මට ඇවිල්ලා කිව්වා මම අර බුද්ධ ගයාවෙන් ගෙනාවා අර බුද්ධං සරණං ගච්ඡාමි කියලා පටියක් තියෙන බහලා තියෙනවද ඉස්සර? බුද්ධං සරණං කියලා තියෙන ලස්සනට.
ආන්ගේ පටියක් ගෙනල්ලා මම මෙහි වැඩසටහන දවසේ දැම්මා. එක අම්මා කෙනෙක් දුවගෙන ආවා මගේ ළඟට. ඇවිල්ලා මේ අම්මා කියනවා ස්වාමීනි සරණ දෙකයිනේ දැන් තියෙන්නේ. මම මොකද්ද කියලා ඔය ඇහින්නේ සංඝ සරණ නෑනේ. මං කිව්වා පොඩ්ඩක් කොහොම ඉන්න වාඩි වෙන්න අහගන්න දැන් කිව්වා. ආගන්න තියෙන තුනම තියෙනවා කිව්වා. එච්චරවත් තේරෙන්නේ නැත්තම් මේ වැඩසටහන් වලට එන අම්මලාට මං කි තමන්ට ඇහෙන දේ තුල දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා එකේ තියෙනවා ඊළඟට ධම්මං සරණං කියනවා සංඝං සරණං. දැන් ඒ අම්මා මොකක් හරි කල්පනාවක හිටියා ඇහුන්නේ නැහැ. කලබල වුණා හරි වැඩේ නෙමේ සරණ දෙකයි නෝයි. දුවගෙන ඇවිල්ලා මට කියාපි. කරන්න තිබ්බේ මොකද්ද? ඉස්සෙල්ලා සරණ දෙකයි ඇහෙන්නේ ඒ මොකද්ද කියලා ආයෙමත් ඊවසගෙන අහන්න ඕනේ. ඇහුවනම් සරණ තුනම ඇහෙනවා. දැන් බලන්නේ කලබලෙට ඇහිච්ච ඔය වගේ තමයි කට කතා යන්නේ. ඒ කියන දේ ਬਾගෙට අහලා ඒ ਬਾගෙට ඇහිලා ਬਾගෙට තීරුම් අරගෙන කලබලෙට එක කියෝගෙන යනවා. එතකොට ඊළඟ එක්කිනට ඇහෙන්නේ මොකද්ද? ਬਾගේ කතාව. ඔබ දන්නවනේ අර ළමෙක් වමනේ දැම්මා. ඒ වමනේ දාපු තැන තිබුණා කාපුටි පිහාට්ට. ඒක ගිහිල්ලා එක අම්මා කෙනෙක් කිව්වා ඊළඟ ගෙදරට දන්නවයි වැඩක් අන්න අසවල් ගෙදර අසවල් කොළුවා කාපුටි පිහාට්ට වමනේ දාලා නෝයි. එහෙමද කියලා දුවගෙන ගිහිල්ලා ඊළඟ ගෙදරට කිව්වා ආන් අසවල් කොල්ල කපුටෙක් වමනේ දාලා. ගම් හතකින් එහා ඇහුණා අසවල් කොළුවා කපුටු 7 දෙනෙක් වමනේ දාලා කියලා. මොකද්ද හේතුව? ඒ අහනදී හොඳින් නොඇසීම. ධර්මය තේරුම් ගැනීම සඳහා අහනදී මනාකොට ඇසීම අපි උත්සාහයෙන් කළ යුතු දෙයක්. මොකද හේතුව අපි මනාකොට අහන්න පුරුදු වෙච්ච જાතියක් නෙමෙයි මෑත කාලේ. අයි මෑත කාලේ අපිට මනාකොට ඇහිලා තියෙන්නේම එක එක්කිනාගේ කුණු කන්දල්. එක්ක දේශපාලන මේ කුණු කන්දල්. මේව තමයි මනාකොට අපි අහලා තියෙන්නේ. ඕව අහලා අපි කල්පනා කරන්න තියෙන හැකියාව විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා අර මනාකොට අහනවා කියන එක අමාරුයි. බුද්ධ කාලේ මිනිස්සු මීට වෙනස්. ඒ මිනිස්සුන්ට තිබුණා මනාකොට ඇසීම. මනාකොට අසන. මනාකොට අසන කෙනා අසන්නේ hina වෙන්න දෙයක් නෙමෙයි. hina වෙන්න දෙයක් නම් නොමනාකොට අසල වොන් තරම් පුළුවන් ගන්න. නිකන් ඉන්න එකට හිත ඇදිලා යනවා. දැන් අපි කිව්වොත් බස් එකේ යනවා. බස් එකේ යනකොට රේඩියෝ එකක් දාලා. ඒක යනවා විනෝද සමයක්. දැන් අපි නිකන් අහක බලන් හිටියත් විනෝද සමයන් ඇහෙනවද නැද්ද? ඒකට හිත යනවද නැද්ද? ඒකේ විහිළු කෑලි වලට hina යනවද නැද්ද? යනවා. ඒ මොනවද? නොමනා ඇසීම. නොමනා ඇසීම නම් කාලයක් තිස්සේ පුරුදු වෙලා තියෙන්නේ. මනාකොට ඇසීම අමාරු එකක්. ඒ නිසායි මේ ධර්මයේ වැටහීම අපිට බොහොම දුර්වල. ධර්මයේ වැටහෙනවා කියන එක බොහොම දුර්වල එකක්. ධර්ම කතාව කියද්දි ධර්මයේ තේරුම් ගන්න නැතුව පුංචි පුංචි කෑලි අල්ලගෙන ගැටෙනෝනේ සමහර අය. ඒ නොමනාකොට ඇසීම. නොමනාකොට අසනකොට එකපාරට ඒ ධර්ම තමන්ට ගැලපෙන්නේ නැති වචනයක් ආවොත් මොකද වෙන්නේ? ඒ වචනය අල්ලගෙන ගැටි ගැටි ඉන්නවා. ඊට පස්සේ යාට ධර්මය ඇහෙන්නේ නැහැ. ඒ නිසා ජීවිත අවබෝධ කරන ධර්මයට උපකාර වෙන ප්‍රධාන දේ මොකද්ද? මනාකොට ඇසීම. මනාකොට ඇසීම.
මොකද මේ මනාවකට ඇසුවේ නැත්තම් වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ නැත්තම් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව ලැබෙන්න උවමනා කරන මූලික සුදුසුකම මොකද්ද? මනාවකට ඇසීම. ඉතින් පින්වත්නි මේ මනාවකට අසන දේවල් අතර අපිට ලැබෙන දුර්ලභ දෙයක් තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. අපට ලැබෙන දුර්ලභ දෙයක්. ඉතින් මේ ධර්මයෙන් මේක තමයි ඇත්තම ධර්මය. ධර්මය කියලා අපි කියන්න ඕනේ නම් ලෝකේ යමකට ඒ කිය යුතු දේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ තුලයි. ධර්මය කියලා කිය යුතු දෙයක්. නැත්නම් අනිත් ආගම් වලත් එක එක නමින් ඒගොල්ලෝ ධර්මයේ කියනවා. කිව්වට ධර්මයේ කියලා ඒ ධර්මයේ කියන වචනයේට සුදුසුකම් තියෙන දේවල් අනිත් පොත්වල නැහැ. එතකොට ඒ ධර්මයේ තුල තමයි අවබෝධ කරන්න දේ. අවබෝධ කරන දේ විග්‍රහ කර බලන්න පුළුවන් එකක්. අවබෝධය කියන්නේ ඒක නිකම් විශ්වාසයක් නෙවෙයි. නිකම් තව කෙනෙක් කියපු එකක් අහගෙන තව කෙනෙක් කියමක් නෙවෙයි. දැන් ඔන්න අපි මෙහෙම කියමු. දැන් මම ඔබට පටිච්චසමුප්පාද ගැන මොකක් හරි විස්තරයක් කරනවා. දැන් ඔබ මේ විස්තරේ අහනවා. අහලා අනිත් කෙනෙකුට කියනවා අපි ගියා අහන්න බණ අහන්න ගියා. අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා. ඒ මොකද්ද? වාර්තාවක්. ආසවලා මෙහෙම කිව්වා. ඒක අවබෝධයක්ද වාර්තාවක්ද? වාර්තාවක්. දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේගේ කාලේ අර සාතාගිර හේමවත කියන යක්ෂයෝ දෙන්න ආකාශයේ ඉඳගෙන ධර්මයේ කතා කරා. කතා කරාම මේක අහගෙන හිටියා ගෙදරක සදළු තලයේ හිටපු කාන්තාවක් කාලී කියලා උපාසිකාවක්. ඒ උපාසිකාව සෝවාන් වුණා. ඒ කොහොමද වුනේ? ඒක report එකක් නම් එහෙම වෙන්න බෑනේ. එහෙනම් එතන තිබිලා තියෙන්නේ මොකද්ද? ධර්මය. ඒ ධර්මයේ Tamanට වැටහෙන්න ඕනේ. ඒකයි අවබෝධයකට පාර හැදෙන්නේ. ඒක නිකන් දැන් මෙහෙම අසවලා මෙහෙම කියනවා කියලා තව කෙනෙක් කියනවා. ඒක නෙමෙයි. ඉතින් ඒ නිසා මේ විදිහට ධර්මයේ ගැන මනාවකට ඇසීම අපි පුරුදු කරන්න ඕනේ. ගියවතාවේ අපි ඔබට කියා දෙමින් සිටියේ විපස්සී කියන සූත්‍ර දේශනාව. ඒකේ අපි ඉගෙනුවා මූලික කරුණු ටික මතක් කරන්නම්. මම ඔබට කිව්වා මේ කල්ප 100ක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා 7 නමක් පහළ වුණා. ඒ කවුද? විපස්සී, සිඛී, වෙස්සභූ, කාකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම. මේ බුදුරජාණන් වහන්සේලා 7 නම ගැන බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ නිසා උන්වහන්සේලාට අපි පොදුවේ කියනවා සත් බුදුරජාණන් වහන්සේලා කියලා. මේ බුදුවරුන්ගේ ස්වභාවය තමයි මොකද්ද? තවත් බුදු කෙනෙකුගේ එක් බුදු කෙනෙකුගේ අවබෝධ කරන ඊළඟ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට සමානයි. ඒකට කියනවා සම. හැබැයි අන් අය කිසිසේත් මේකට සමාන වෙන්නේ නැහැ. ඒ නිසා කියනවා අසම. එතකොට අසම වූ බුදුරජාණන් වහන්සේලා සමාන වෙන්නේ බුදුරජාණන් වහන්සේලාට පමණයි. ඒ නිසා කියනවා අසම සම. ඉතින් ඒ අසම සම බුදුරජාණන් වහන්සේලාගේ මේ අවබෝධ වීමේ රටාව කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ බුදුවරයෙකුට අවබෝධ වීමේ රටාව කිසිම ආකාරයකට ඇලපිල්ලකින් ඉස්පිල්ලකින් වෙනස් වෙන්නේ නැහැ. ඒක මං හිතන්නේ ආශ්චර්යයක්.
දැන් මේ විස්තර කරනවා අපේ බුදුරජාණන් වහන්සේ සත්බුදුවරුන්ගේම අවබෝධය ගැන. මේකේ තියෙන සත්බුදුවරුන්ගේම අවබෝධය ගැන විස්තර කරනවා. ඒ සත්බුදුවරුන්ගේම අවබෝධය ගැන විස්තර කරන එකම විදියට. ඒ කියන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේ කල්පනා කරපු රටාව. සිඛී බුදුරජාණන් වහන්සේ කියන්නේ බෝසත් කාලේ බුදු වෙන්න ඉස්සර වෙලා කල්පනා කරපු රටාව. වෙස්සබු බෝසතාණන් වහන්සේ කල්පනා කරපු රටාව. කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම සියලුම මහා බෝසතාණන් වහන්සේලා බෝධි මූලයේදී පටිච්චසමුප්පාදයට පිවිසුණු ආකාරය සමානයි. එක බෝසතාණන් වහන්සේ නමක් තවත් බෝසතාණන් වහන්සේ නමකකින් වෙනස් වෙලා නැහැ. ඔක්කොම පටිච්චසමුපාදයට පිවිසුණු ආකාරය සමානයි. කොහොමද පිවිසිලා තියෙන්නේ? විපස්සී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කලින් කල්පනා කළා. කොහොමද කල්පනා කළා? කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ. මම මේක ගිය පාර හවස වැඩසටහනේදී කියා දුන්නා. මේ ලෝක සත්වයා දුකටපත් වෙලා ඉන්නවා. ජායතිච උපදිනවා, ජීයතිච ජරා ජීර්ණ වෙනවා, මීයතිච මැරෙනවා, චවතිච චුත වෙනවා, උපපජ්ජතිච ආයමත් උපදිනවා. අතච පනිමස්ස ඉමස්ස දුක් අතච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාන්ති ජරා මරණස්ස. එහෙම වුණා කියලා මේකෙන් නිදහස් වීමක් පේන්නේ නැහැ. නිදහස් වීමක් දුකේ දකින්න නැහැ. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ දැන් අපි කියමු දුක් විඳ මිනිසෙක් ඉඳලා මැරෙනවා. එක්ක රෝගයකින්, එක්ක වෙනත් එක්ක ඥාති වේශනයකින්, එක මොන හරි දැන් අපි ගත්තොත් ඔන්න දැන් ඔව් දන්නවා ඇති දැන් ඔන්න ඉරාකෙන්, සිරියාවේ, ඊළඟට ලිබියාවේ, ඊළඟට සුඩානේ මිනිස්සු දැන් පිට හොයාගෙන රටවල් වලට මොහොතට පැනලා තුවනවා. විශාල පිරිසකට තාම පිටක් නැහැ. එතකොට දැන් එහෙම වෙලා අතරමඟ මිනිස්සු මැරෙනවා කියමු. මැරෙන එකට කෙනෙක් කියන්න පුළුවන් මොකද්ද? අනේ යා දුකෙන් නිදහස් වුණා. යා හිටියනම් තව යාට විඳවන්න වෙනවා. යා හොඳයි මැරිලා ගියපු එක කියලා සාමාන්‍ය ලෝකේ කියනවනේ, කතා වෙනවනේ. දුක් විඳින සතෙක් ඉඳලා මැරෙන එකට. අපි දන්නවද යා මැරිලා ගිහින් උපන්නේ නිරේද? තිරිසන් ලෝකෙද? പ്രേත ලෝකෙද? අසුර ලෝකෙද? ආය එතනම ඒ ගොඩිම පවුලක උපන්නද? මොකද දන්නවද අපි? අපිට මොකුත් පේන්නේ නැහැ. ඉතින් මේ නිසා අපි හොඳට කල්පනා කරලා බැලුවොත් මේ බුදුරජාණන් වහන්සේගේ මේ දුක ගැන විස්තර කරන්නේ මේක එක ආත්මයකට සීමා වෙච්ච දුකක් නෙවෙයි. මේ ආත්මයකට සීමා වෙච්ච දුකක් නෙමෙයි. මේ දුක දේශනා තියෙන්නේ කොහොමද? මේ දුක අවසන් වෙන තැනක් පේන්නේ නැහැ කියලා. මේ දුක අවසන් වෙන තැනක් පෙවුන්නේ නැතියි බෝසතාණන් වහන්සේලාට. එදා බණ මතක නම් හරි. ඇයි මේ පටිච්චසමුප්පාද ධර්මයෙන් මෙනෙහි කරන්න කලින් වෙන ඥානයක් ලැබලා තිබ්බා. මොකද්ද? මුලින්ම ලැබුණ ඥානයක් පුබ්බේ නිවාස ඥානෙ. දෙවෙනි ඥානෙ චුතූපපාත ඥානෙ. මේ ඥාන නිසා උන්වහන්සේලා මේක තේරුම් ගත්තේ. මේ ඥාන ඇති වුණා ඒ බෝධි මූලයේදී. ඊට පස්සේ තේරුම් ගත්තා. ඒ ඥාණයෙන් බැලුවා ලෝක සත්‍ය දිහා. බලද්දී ඉපදෙනවා, දිරනවා, මැරෙනවා. ආය උපදිනවා, ආය දිරනවා, මැරෙනවා. ආය උපදිනවා, ආය දිරනවා. චුතූපපාත ඥානෙට පෙවුනේ මොකද්ද? කෙලවරක් නැහැ. කල්ප ගණන්. කල්ප ගණන් ඉපදිනවා, මැරෙනවා, ඉපදිනවා, මැරෙනවා, ඉපදිනවා, මැරෙනවා. එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඥාණයෙන් උන්වහන්සේලා බලනකොට උන්වහන්සේලාට තේරුණේ මොකද්ද? ඉපදිනවා, මැරෙනවා, මේ දුකේ අවසානයක් පේන්න නැහැ නෝවේ.
කුදස්සු නාමීමාස දුක්ඛස්ස නිස්සරණම් පඤ්ඤායිස්සති ජරා මරණසාති. මේ දුකෙහි අවසානයක්, මේ ජරා මරණ වල අවසානයක් දකින්න ලැබෙන්නේ කවද්ද කියලා ඔන්න අදහස ආවා. දැන් අපිට ආවා කියමු අදහසක්, මේ දුකේ අවසානය අපි කල්පනා කරනවා කියමු, අනේ මේ දුකේ අවසානයක් ලැබෙන්නේ කවද්ද කියලා. අපිට මෙච්චර ජඹුරට යනවද අපි? නෑ. අපිට මේ දුකේ අවසානය ලැබෙන්නේ කවද්ද කියලා එනකොට අපිට මොකද්ද හිතෙන්නේ? අපිට දැන් තියෙන දුක සංසිඳිච්ච එක මම අපි මොකද හිතන්නේ? අපි ඔන්න සැනසසුතුන් හෙලනවා. යාන්තම් මේ ටික ඉවර වුණා ප්‍රශ්න ටික කියලා. පොද අපිට හිතෙන්නේ ඒ විදිහට. ඒ මොකද හේතුව? අපිට හිතන්න තියෙන ප්‍රමාණය එච්චරයි. ඊට වඩා පළල් විදිහට හිතා ගන්න බැරි කොම. බුදුවරුන්ට එහෙම නෙමෙයි. දැන් මොකද බුදු කෙනෙක් වෙන්න පරිසම්පාද මෙනෙහි කරන්න කලින් වෙන ඥාන දෙකක් උන්වහන්සේට ඇති වෙලා. මොකක්ද මේ ඥාන දෙක? ඉස්සල්ලාම ඇති වුණා පුබ්බේ නිවාස ඥානය. ඒ කිව්වේ පෙර ජීවිතයේ ගත කරපු ආකාරයේ දැකීම. ඒ පෙර ජීවිතයේ ගත කරපු ආකාරය දැකලා කෙලවර නැතු දැන් ඒකත් දන්නවා. ඊට පස්සේ මොකද්ද? චතුූපපාත ඥානය. මේ සත්‍යයන් ඉපදෙන ආකාරයත් චුත වෙන ආකාරයත් ආයපදීමත් දැකලා ඒකත් පේනවා. එතකොට මේ දුකෙන් අවසන් වෙන්නේ කවද්ද කියලා එනකොට අපිට වගේ ලේසි උත්තරයකින් බේරෙන්න පුළුවන්ද? බෑ. මේකට පැහැදිලිම පිළිතුරක් ලැබෙන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේලා මොකද්ද හිතුවේ? කිම්මිනුකෝ සති ජරා මරණං හෝති. මේ ජරා මරණ තියෙන්නේ කුමක් නිසාද? ජරා මරණ තියෙන්නේ කුමක් නිසාද කියන කාරණේ අපිත් පුරුදු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩක් අය පුරුදු වෙන්නේ මේ ජරා මරණ තියෙන්නේ කුමක් නිසාද කියලා නෙමෙයි. ගොඩක් අය පුරුදු වෙන්නේ මේ ජරා මරණ තියෙන්නේ මොකක් හරි අපලයක්. මොකක් මම දැක්ක තියෙනවා සමහර ලිපිවල දැන් මේ ළඟදී අර පොඩි දරුවෙක් නැති උනේ සේයා සාදෙව්මි කියලා. අනිත් පුංචි දරුවේ. ඒකට සමහර ලිපි දාලා තියෙනවා මෙයා කේන්දරය හොයනවා. කේන්දරය හොයනවා මේ ඒකේ තිබ්බද කියලා ග්‍රහචාරි නරක වෙලා. ග්‍රහකාරි නරක වෙලා නම් වැඩිකාරයෝ කවුරුත් නැහෙනි. කාටවත් දඬුවම් දෙන්න ඕනේ නැහෙනි. ඒ මොකේ වැරද්දක්ද එහෙනම් ඒ? ග්‍රහචාරි වැරද්දක් නොවේ. උත්තරي හරිද? නෑ. ඒක තමයි කියන්නේ හරි උත්තරේ ඊතර නෑ. සමහර මේක මේ පෙර කර්මයකක්ද? හරි උත්තරේ ඊතර නෑ. මෙන්න හරි උත්තරේ. කිම්මිනුකෝ සති ජරා මරණ. ඇයි මේ ජරා මරණ? ඇයි මේ මරණ? ඇයි මේම වෙන්නේ? කියන ප්‍රශ්නෙට හරි උත්තරේ එන්නේ. හරි උත්තරේ આવොත් තමයි ඊළඟ උත්තරේ ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලාට ඒ බෝසතාණන් වහන්සේට නුවණින් මෙනෙහි කරද්දී ප්‍රඥාවෙන් අවබෝධ වෙනවා. ආන්න බලන්න. නුවණින් මෙනෙහි කරද්දී ප්‍රඥාවෙන් අවබෝධ වෙනවා. ඔන්න වචනේ. යෝනිසෝ මනසිකාරා නුවණින් මෙනෙහි කරද්දී අවපඤ්ඤා අபிසමය ප්‍රඥාවෙන් අවබෝධ වෙනවා. නුවණින් මෙනෙහි කරද්දී ප්‍රඥාවෙන් අවබෝධ වෙනවා. මොකද්ද මේ ජරා මරණ තියෙන්නේ ඉපදීම නිසා. එහෙනම් ඉපදෙන කාම උපදින තාකල් ජරා මරණ වලින් ගැලවෙන්න බෑ. ඒ එක එක ක්‍රමයට උපදිනවානේ. මොනවද? ඔව්. අණ්ඩජ බිත්තර ආසෙත් උපදිනවා. ජලාවුජ මව කුසෙත් උපදිනවා. සංසේදජ තේත් පරිසරෙත් උපදිනවා. ඕපපාතික ඒ තුنين තොරවත් උපදිනවා. ඉතින් ගැලවෙන්න බෑනේ. ඒ දැන් අර තුنين ගැලවෙන එක්කිනාට ඕපාතිකවත් උපදිනවනේ. එහෙනම් ගැලවෙන්න ක්‍රමයක් උපතින් මගහරින්න කෘත්‍රිම විදියට බෑ. අනිවාර්යයෙන්ම යාට උපදින්න සිද්ධ වෙනවා.
එතකොට මේ විදිහට උපදින තාක් මොකද්ද වෙන්නේ? ජරා මරණ වලට මූණ දෙදී යනවා. ඒක කිසිම ප්‍රාර්ථනාවකින්, කිසිම ගනුදෙනුවකින්, කිසියම්ම ක්‍රමයකින් මේ ලෝකේ මග අරින්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ විපස්සී බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා කිම්මිනු කෝසති ජාති හෝති. ඇයි උපදින්නේ? ඇයි උපදින්නේ? ඒක අපි විස්තර කළා. ඇයි උපදින්නේ කියන එකට මොකක්ද ආවේ උත්තරේ? ඔව් අපි සාමාන්‍ය කෙටි විදියට කිව්වොත් භවය නිසා උපදිනවා. දැන් අපි මේ ජීවත් වෙන්නේ භවය තුලනේ. දැන් මරුණොත් අපි උපදින්නේ කොමන් නිසාද? භවය නිසා උපදින්නේ. එහෙනම් මේ දැන් භවය තියෙනවා. දැන් භවය නැත්තම් භවය නිරුද්ධ වෙලා නම් දැන් භවය නිරුද්ධ වෙලා නම් අපිට දැන් මැරෙනවා කියමුකෝ. දැන් භවය නිරුද්ධ වෙලා ඉන්නේ අපි. ඔන්න දැන් මැරෙනවා. මොකද වෙන්නේ? පිරිනවම් පානවා. ඇයි හේතුව? භවයක් නැති නිසා. එතකොට දැන් භවය දැන් තියෙනවා හැදි හැදි. දැන් අපි ඉපදුනේත් භවය නිසා. ඉතින් භවය නිසා උපදිනවා. ඊට පස්සේ භවය කියන වචනේ අපි ගිය වතාවේ ගොඩාක් තේරුවා. අපි තෝරන්න මහන්සි ගත්තා. බුදුරජාණන් වහන්සේ භවය කියන එක විස්තර කරපු හැටි. භවය කියන එක විස්තර කළේ කොහොමද? කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේහෝ. කර්මය කුඹුර, විඥානය බීජය, තණ්හාව ජලය. නැත්නම් තණ්හාව තෙත. තෙත් කිරීම. එතකොට යමක් පැලවෙන්න මේ තුනම ඕනේ. මොනවද? කුඹුරත් ඕනේ, බීජයත් ඕනේ, ජලයත් ඕනේ. මේ තුනම තිබ්බොත් තමයි අර බීජයට බීජයේ වර්ධනයට සම්පූර්ණ ආධාරය තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට විස්තර කරලා පෙන්වුවා විපාක පිණිස කර්මයේ සකස් වීම තමයි භවය කියන්නේ. විපාක පිණිස කර්මයේ සකස් වීම භවය කියන්නේ. එතකොට අපි මේ භවය කියන එක විස්තර කරගන්න ඕනේ ওই විදිහටමයි. විපාක පිණිස කර්මයේ සකස් වීම භවය. එතකොට භවය විස්තර කළා ධර්මයේ තුල කොහොමද? කාම භව, රූප භව, අරූප භව කියලා. අටුවාවෙන් විස්තර කරලා තිනවා කම්ම භව, විපාක භව ආදි වශයෙන්. නමුත් එහෙම බුද්ධ දේශනාවේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට අවබෝධ නොවෙච්ච කාරණයක් පස්සේ අවබෝධ වෙන්න බෑනේ කාටවත්. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ නියම විදිහට තේරුවා. අංග සම්පූර්ණ විදිහට තේරුවා. අඩු නැති විදිහට තේරුවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අඩුවක් නැහැ. අඩුවක් තිබ්බනම් පස්සේ එකතු කරන්න පුළුවන්. එහෙම වුණා නම් බුදුරජාණන් වහන්සේ සර්වඥ නැහැ. ඒ පස්සේ එකතු කරපු එක්කෙනා තමයි එහෙනම් සර්වඥ වෙන්න ඕනේ. එහෙම බෑ මේකේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා භවය ගැන දේශනාව තියෙන අංගුත්තර නිකායේ 3 වෙනි නිපාතේ. ඒක අපි එදා කතා කළා. ඊට පස්සේ දැන් මේවා මේ ලෝකේ කිසි කෙනෙකුට හොයාගන්න බැරි දේවල්. දැන් ඉපදීම සාමාන්‍ය මිනිසයාට පෙනිපෙනි මොකද්ද? ජරාවටපත් වීමයි මරණයයි පෙනිපෙනි ඉපදීම නිසා වෙන බව පෙනිපෙනි ඒක පිළිගන්නේ නැහැ නේද? ඉපදෙන නිසා මරණ බව පෙනිපෙනි පිළිගන්නේ නැහැ. පිළිගන්නේම මරණයේ ගිරහව නරක වෙලා. ග්‍රහචාරේ නරක විදිහට පිළිහිටලා මලා මිසක් උපදිච්ච නිසා මලා නොවේ. ඒතර සාමාන්‍ය මිනිසයා ඉපදීම පෙනිපෙනි මරණය පෙනිපෙනි උපදීන සතාත් පෙනිපෙනි මරණයත් පෙනිපෙනි උපන්න නිසා මරණවා කියන එක වැටහෙන්නේ. එතකොට පෙනිපෙනි වැටහෙන්නේ නැත්තම් මේ පේන ප්‍රධාන ගොරෝසු කාරණේ සියුම් කාරණේ වැටහෙයිද? කොහෙත්ම නැන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඔන්න භවය ගැන.
ඊට පස්සේ පෙන්වා දුන්නා මොකද්ද? භවය හටගන්නේ කුමක් නිසාද කියලා නුවණින් විමසන්න ගත්තා. යෝනිසෝ මනසිකාරා නුවණින් විමසන්න ගත්තා. ඒකයි මේකේ තියෙන වටිනාම කැලල. වටිනාම කොටස මොකද්ද? නුවණින් විමසන්න ගත්තාම අහු පඤ්ඤාය අභිසමයෝ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. නුවණින් විමසන්න ගත්තාම අවබෝධ වුණා ප්‍රඥාවෙන්. අපිට මේ කොටස නොතිබෙන්න පුළුවන්. මම කියවන්නේ අපි කාලයක් තිස්සේ මේ මනාවකට සවන් දෙන්න පුරුදු වෙච්ච නැති අයනේ. මනාවකට සවන් දෙන්න පුරුදු වෙච්ච නැතිකොමත් ඒ සවන් දෙන කාරණේ හොඳින් මෙනෙහි කරගන්න බැරිකොමත් තේද්දී යෝනිසෝ මනසිකාරය කියන එක වෙන්නේ නැහනේ. ඒ යෝනිසෝ මනසිකාරය කියන එක නොවන තාක් වැටහෙන්නේ නැහනේ. ඒ නිසා අපිට ඒ අරුබුදේ තියෙන්න පුළුවන්. ඒ වුණාට අපි ඒ අරුබුදයට තැන දෙන්නේ නැතුව අපි උත්සාහය කරන්න ඕනේ. එතකොට ඔන්න ඉපදෙන්නේ මක් නිසාද කියලා උන්වහන්සේලා විමසන ගියාම අවබෝධ වුණා උපදින්නේ භවය නිසා. භවයක් තියෙන්නේ කුමක් නිසාද කියන එක අපි තේරුවා. භවයක් තියෙන්නේ උපාදාන නිසා. උපාදාන කියන එකත් අපි තේරුවා. උපාදාන කියන්නේ යම් කිසි දෙයකට ග්‍රහණය වීම, යම් කිසි දෙයකට අහු වීම. යමකට අහු වුණාම, කොටු වුණාම අපිට ඒකෙන් ගැලවෙන්න බෑ. ඒකේ ලේසියෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න බෑ නෙමෙයි මේක ලේසියෙන් ගැලවෙන්න බෑ. යම් කිසි දෙයකට අහු වුණාම. එතකොට සාමාන්‍ය මනුස්ස ජීවිතය ගැන කල්පනා කරමු බලන්න. ගැලවෙන්න බෑ කියන කාරණේ ගැන. මගේ ළඟට ඇවිල්ලා සමහරු කියනවා අනේ ස්වාමීනි අපිට තරුණ කාලේ හම්බුණා නම් මේක අපි කසාදෙට අහුවෙන්නේ නැහැ. එහෙම කියන අය ඉන්නවා. එහෙනම් ඒ ගැලවෙන්න පුළුවන් එකටද අහුවෙලා තියෙන්නේ? ඒත් නැහැ. ඒ ගැලවෙන්න බැරි එකක් නම් කසාදේ. ඒ කියන්නේ මේ බාහිර එකක් නේ ඒක. බාහිරකට එකෙනෙක් ගැලවෙන්න බැරි නම් අභ්‍යන්තරිකෙන් කොහොම ගැලවෙයිද? එතකොට උපාදාන කියන්නේ බාහිර එකක්ද අභ්‍යන්තරිකක්ද? අභ්‍යන්තරිකක්. ඒ අභ්‍යන්තරයක ඒ උපාදානේ ගැලවෙන්න බැරි විදියට හසු වීම. ගැලවෙන්න අමාරු විදියට හසු වීම. මොනවද මේ උපාදාන හතර? කාමයට හසු වීම. දෘෂ්ටියට හසු වීම. සීල වෘතයන්ට හසු වීම. ආත්මවාදයට හසු වීම. මේ හතරට තමයි අහු වෙලා තියෙන්නේ. මේ හතරට අහු වෙච්ච නිසා තමයි භවයක පැටළුනේ. භවයක් එයාට ලැබුණේ. එහෙනම් භවයක් ලැබුණේ එයාට උපාදාන නිසා කියලා බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්නේ. මම මේ කෙටියෙන් කියන්නේ මම හිතන්නේ මේක අපි පොතකට අරන් තිනවා. ඒ පොත මම හිතන්නේ ඔබට ඊයේද කොයිද මම හිතන්නේ මේ පොතේ මෙහෙට ආවා. ඒ පොතේ විස්තර කරනවා ගියේ පාර අපි කරපු දේශනේ. එතකොට ඒක නැවත හොඳට මේ අහලා ඒකත් දැන් එතකොට කනින් අහන්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා. එහෙම කළා මහසි ගන්න ඕනේ. මේ රටාව සිද්ධ වෙන්නේ මේ විදියටමයි. වෙන විදියකට නොවේ. මේ විදියටමයි කියලා ඒක ගැන තමන්ගේ හිතේ ඉස්සල්ලාම දැන් වැටහෙන්න නොහෙටෙන්න පුළුවන්. නොවැටෙන්න පුළුවන්. නමුත් ඉස්සල්ලාම නොවැට උනාට මේ දේශනාවේ තියෙනවා. අපිට නොහැටිච්ච එක වෙන්නේ මේක. නමුත් මේක දේශනාවේ තියෙනවා. මොකද අර අම්මට එකපාරට ඇහුන්නේ නැහැ. බුද්ධං සරණං ධම්මං සරණං ඇහුණා. නමුත් සංඝං සරණ වුණොත් ඒ පටිය තිබ්බා. එතකොට ඒ අම්මට ඇහිච්ච නැති එක වෙන කෙනෙකුට ඇහෙනවා. ඉතින් මම ඒ අම්මට කිව්වා ඔව් ඉන්න වාඩි වෙන්න මේ පුටුවෙන් අහගෙන ඉන්න කිව්වා ආයෙත්. වාඩි වුණා. අහන් හිටියා. හරි කිව්වා. එහෙනම් අපිට නොතීරිච්ච එක ඒ කාලේ හිටපු දහස් ගණන්
ලක්ෂ ගණන් පිරිසට තේරුණා, වැටහුණා. එහෙනම් අපි මේකේ පැහැදීමක් ඇති කරගන්න ඕනේ. මේක සිද්ධ වෙන්නේ මේ විදිහටමයි. ඒක දැනක බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදයේ දේශනා කළා කියනවා මහණෙනි හිත පහදවා ගන්න මේ විදිහටමයි මේක වෙන්නේ. වෙන විදිහකට නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ යම්තාක් ජරා මරණ නැද්ද? ඒ සියල්ලම ඉපදීම නිසා. යම්තාක් උප්පත්තියක්ද? ඒ සියල්ලම භවය නිසා. යම්තාක් භවයක්ද? ඒ සියල්ලම උපාදාන නිසා. ඒ කියන්නේ කාම භවය වේවා. රූප භවය වේවා. අරූප භවය වේවා. යම්තාක් ඇද්ද මේ භවය හැදෙන තැන් ඒ ඕනෑම තැනක ඒ භවය හැදෙන්නේ උපාදාන නිසා. යම්තාක් උපාදානයක්ද ඒ ඕනෑම උපාදානයක් හැදෙන්නේ තණ්හාව නිසා. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා මහණෙනි ඊට පස්සේ ඊපස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා නුවණින් විමසුවා. උපාදාන හැදෙන්නේ කුමක් නිසාද? කුමක් ඇති කල්හිද උපාදාන ඇති වෙන්නේ? කුමක් ඇති කල්හිද කියලා. එතකොට ඒ විපස්සී බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා උපාදාන හටගන්නේ තණ්හාව නිසා. තණ්හාව නිසා. තණ්හාව කියන වචනේ මම එදා මට මතක හැටියට මම තෝරලා දුන්නා. තණ්හාව කියන්නේ මොකද්ද? ආස්වාදේ ලබන දෙයට සිත ඇදිලා යෑම. එතකොට මේක ඇත්තද බොරුද කියලා ආස්වාදයේ ලැබෙන දෙයට සිත ඇදිලා යෑම තණ්හාවද නැද්ද කියන කාරණේ Tamanටම බලා ගන්න පුළුවන්. ඒක ආයේ බාහිර කෙනෙක් ඕනේ. ආස්වාදනීය අරමුණක් මෙනෙහි කරද්දී සිත ඇදී යනවාද නැද්ද? ආස්වාදයේ ඇතිවෙන රූපේට සිත ඇදී යනවාද නැද්ද? ආස්වාදයේ ඇතිවෙන ශබ්දයට සිත ඇදී යනවාද නැද්ද? ආස්වාදයේ ඇතිවෙන ගන්ධයට සිත ඇදී යනවාද නැද්ද? ආස්වාදයේ ඇතිවෙන රසයට සිත ඇදී යනවා. ආස්වාදයේ ඇතිවෙන ස්පර්ශයට සිත ඇදී යනවා. දැන් අර ඊයේ පෙරේදදනේ විලා තියෙන්නේ අර අම්මවයි දුවයි ගලක් උඩ රික්කන් ගල මොහොතට තල්ලු කළේ. මොකද හේතුව? ඒ පිරිමියාගේ හොර සම්බන්ධෙට බිරිඳ විරුද්ධ වුණා කියලා. විරුද්ධ වුණා කියලා බිරිඳගෙන් පල්ලි ගන්න මොකද කළේ? බිරිඳවයි ළමයි වරගෙන ගල උඩ ගෙනලා තල්ලු කොල්ලා. මොහොතට. ආස්වාදේ නේද? හරි පැහැදිලි බුද්ධ වචනේ. බුද්ධ වචනේ හරි පැහැදිලි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකයේ තියෙන සියලු දුක් කරදර, සියලු පීඩා, සියලු හිංසන සියල්ලම කරුණු තුනකින් කියනවා හටගන්නේ. එක්ක රාගෙන්, එහෙම නැත්නම් ද්වේෂයෙන්, එහෙම නැත්නම් මෝහයෙන්. මේ තුنين තොරව මේ ලෝකේ මිනිස්යන් අතර දුක් හට ගන්නවා අඩුයි. අපි ගත්ත ස්වභාවික ඉපත් හැටියට තියෙන දුක් තියෙනවා. ඊට අමතරව මිනිස්යා විශාල දුකක් විඳිනවනේ. ඒ දුක විඳින්නේ මිනිසුන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා. මොකක්ද මේ අභ්‍යන්තර ප්‍රශ්නේ? ඒ දුක හටගන්න හේතු වෙන කරුණු මොනවද? රාගය, දේශය, මොහය. දැන් ඔන්න අම්මලා දරුවොත් අරගෙන පැනලා ගියානේ. දැන් ඔය ඉරාකෙන්, සිරියාවෙන්, ඊටකො ලිබියාවෙන් ඔය අම්මලා ඔක්කොම මේ යුරෝපේ රටවලට පැනලා ගියා. ඒ පැනලා ගියපෑගේ ළමයි 10000ක් අතුරුදහන්. ළමයි 10000ක් අම්මලා දෙමාපියන්ට නැහැ. ළමයි 10000ක් උස්සලා. බලන්න මේ ප්‍රශ්නේ වල ස්වභාවය.
ඒකෝට දැන් ළමයාත් අරගෙන මේ අම්මා මුහුදි මේ යාන්තම් මේ බෝට්ටුවකට නැගලා රැල්ලත් එක්කත් සටන් වැදිලා ජීවිතයත් මරණයත් අතර තියලා දරුවොත් අරගෙන ගොඩ වුණා. ගොඩ වෙලා ග්‍රීසියට ගියා. එතනින් ඔන්නේ අන්ත හංගේරියාවට පැන්නා. හංගේරියාවෙන් ඕස්ට්‍රේලියාවට පැන්නා. ඕස්ට්‍රේලියාවෙන් ඔය යන පාරේ යද්දි දැන් ඔන්න හංගේරියාව වහලා බෝඩර් ක්ලෝස්. දැන් බෝඩර් ඔක්කොම වහලා යන්න බෑ කියලා. දැන් ඊළඟට මං හිතන්නේ ක්‍රොේෂියාව ඒකත් වහලා බෝඩර්. දැන් තැන් වල අතරමඟල පාරවල ඉන්නේ කැලෑවල් වල මිනිස්සු ඉන්නවා වැටිලා. නැගිටලා බලද්දි ළමයි නැහැ. දැන් මේ ඔක්කොම උහුලගෙන යන්න ඉපේ මිනිස්සු සසරේ. එතකොට මේ ඒ ඔක්කොම හටගන්නේ දුක එක්ක රාගෙන්. එහෙම නැත්නම් ද්වේෂයෙන්. එහෙම නැත්නම් මොහෙන්. සමහරට ওই ළමයි එකගෙන ගිහිල්ලා අන්තිමට ওই ළමයි ලිංගික වහල්ලු හැටියට විකිනෙනවා. ඊට පස්සේ ළමයි මුළු ජීවිත කාලෙම ඒ වෘත්තිය යෙදෙන්න ඕනේ. හිතාගන්න මේ මිනිස්සුන්ගේ මේ දුක මේකේ තියෙන අතච පනිමස්ස දුක්ඛස්ස නිසරණ නප්පජානාන්ති. මේ දුකෙන් නිදහස් වීමක් නම් මේ ලෝකෙ පේන්නේ නැහැ කියනවා. මේ රටාව තියෙන කම්ම මේ හේතුඵල ධර්මතාවයේ එක එක්කෙනාගේ ජීවිතය තුළ හැදෙන කම්ම මේකෙන් බේරිල්ලක් නැහැ. එතකොට මේ තෘෂ්ණාව අපි තෘෂ්ණාව කියන එක තෝරගත්තා ආස්වාදයේ ඇති කරන අරමුණට සිත ඇදිලා යෑම. දැන් මේක මේ කීමක් හැටියට ගන්න එපා. කීමක් හැටියට ගත්තොත් ඒක කීමක් හැටියටම නතර වෙන එක වාර්තාවක්. ඒක රිපෝට් එකක්. ඒක අත්දැකීමක් හැටියට ගන්න. මොකද ආස්වාදනීය ආස්වාදයේ ඇති කරලා දෙන අරමුණට හිත ඇදලා යනවද නැද්ද? එතකොට ඒක තව නෝනේ විමසා බලන්න. ඒක තවන්ට තේරුම් ගන්න පුළුවන් තැනක්. ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන් තැන හම්බ වෙනවා. ඒ හිත ඇදලා යන අරමුණට තමන් හසු වෙනවද නැද්ද? හසු වෙනවා. හිත ඇදලා යන අරමුණට හසු වෙද්දී එක්ක හසු වෙන්න පුළුවන් දෘෂ්ටියකට. හිත ඇදලා යන අරමුණට හසු වෙද්දී එක්ක හසු වෙන්න පුළුවන් සීලව්‍රතයකට. ආත්ම දෘෂ්ටියට. කාමයට. මේ හතරෙන් එකකට අර තෘෂ්ණාවෙන් මෙයා අහු වෙනවා. එතකොට මේ තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේ එක එක විදිහට තෝරලා දීලා තියෙනවා. ඉතින් මේ පරිසම්පාද ධර්මයේ උන්වහන්සේ තෝරලා දෙන්නේ සයවැදෑරුම් තෘෂ්ණාව. මොකද්ද? රූපයේ කෙරෙහි සිත ඇදී යෑම රූප තණ්හාව. ශබ්දයේ කෙරෙහි සිත ඇදී යාම ශබ්ද තණ්හාව. ගන්ධ සූද කෙරෙහි සිත ඇදී යාම ගන්ධ තණ්හාව. රසයේ කෙරෙහි සිත ඇදී යාම රස තණ්හාව. ස්පර්ශයේ කෙරෙහි සිත ඇදී යාම ස්පර්ශ තණ්හාව. අරමුණු කෙරෙහි සිත ඇදී යාම ධම්ම තණ්හාව. එතකොට මේ තෘෂ්ණාව ගැන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන වචනයක් පාවිච්චි කරලා තියෙනවා මට මතකයි. අජිත සූත්‍රයේ මට මතක හැටියට ඒක තියෙන්නේ. අජිත සූත්‍රයේ අජිත අහනව නේද මේ අජිත අහනවා මොකද්ද මේ යානි සෝතානි ලෝකස්මින්. ඒක යනවා මේ සැඩපහරවල් ගැන. ඒතර තෘෂ්ණාවට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ මොකද්ද? සැඩපහර. සැඩපහර කියන එක කොහෙටද මේ ජීවිතේ නැමැති ජීවිතය තුල ওই තෘෂ්ණා සැඩපහර ගලන්නේ ඇතුළටද පිටටද? ඇතුළටද පිටටද? ඇතුළට. තෘෂ්ණා සැඩපහර ගලන්නේ ඇතුළට. ඇතුළට ගලන තෘෂ්ණා සැඩපහර සංවර කරන්නේ ආයතන සංවර කිරීමෙන්. ඒක ඇතුළට ගලන එක නැතුව යන්නේ. තෘෂ්ණා පිට මේ ආයතන වලින් පිටට ගලනවා නෙමෙයි. ආයතන වලින්
ඇතුළට ගලන්නේ. ඒතර ඇතුළට ගලන තෘෂ්ණාව ඇස සංවර කරපු ගමන් තෘෂ්ණාව ගලන එක පාලනය වුණා. කන සංවර වුණාම පාලනය වෙනවා. නාසය සංවර වුණාම පාලනය වෙනවා. දිව සංවර වුණාම පාලනය වෙනවා. කය සංවර වුණාම පාලනය වෙනවා. මනස සංවර වුණාම පාලනය වෙනවා. මේ ඇස කන නාසය දිවකම් මනස අසංවර කරනවා. එතකොට මොකද වෙන්නේ? තෘෂ්ණාව ගලන්න ගන්නවා. දැන් හැම මාධ්‍යයකින්ම කරන්නේ මේ තෘෂ්ණා ගංගාව සංවර කරන එකද අසංවර කරන එකද? අසංවර කරනවා නම් මේ තෘෂ්ණා ගංගාව ගලනවා නම් ඒකට ඇහැ විවෘත කරන් හිටියොත්, ඒකට කන විවෘත කරන් හිටියොත්, නාසය දිව කය විවෘත කරන් හිටියොත් සම්පූර්ණ ගලන්නේ කොහාටද? ජීවිතය ඇතුළට. ඊට පස්සේ මුළු ජීවිතේම අර්බුදයක්. එහෙම ජීවිතය අර්බුද කරගත්තු අය නේද මේ ඔක්කොම විනාශ කරන්නේ? ප්‍රශ්න හදන්නේ ජීවිතය අර්බුදේ කරගත්තු අය. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ තෘෂ්ණාව, මේ සය වැදෑරුම් තෘෂ්ණාව තමයි කියනවා මේකට ප්‍රධාන හේතුව. එතන තෘෂ්ණාව කියන එක සම්දිස්ථානයක් මේ ජීවිතේ. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දුක් උපදවන, දුක නිර්මාණය කරන, දුක බිහි කරන ආර්ය සත්‍යය මොකද්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍යය මොකද්ද? තෘෂ්ණාව. යායන් තණ්හා, යම් මේ තණ්හාවක් ඇද්ද පෝනෝ භවිකා, යලි භවයේ හදා දෙන. දැන් බලන්න මේ තණ්හා තෝරන හැටි. පෝනෝ භවිකා, යලි භවයේ හදා දෙන. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත ආස්වාදෙන් ඇලෙන සුළු. අන්න දැක ආස්වාදනීය අරමුණට හිත ඇදී යනවා. ආස්වාදෙන් ඇලෙන සුළු. తත්‍ර తත්‍රාබිනන්දිනී. ඒ තන සතුටින් පිළිගන්න. ඒ තන සතුටින් පිළිගන්න. දැන් අපි ගත්තොත් එහෙම මෙයා මනුස්ස ලෝකෙ හිටපෙකේන උපදිනවා කියමු තිරිසනෙක් වෙලා. ඊට පස්සේ එයා ඒක තමයි සතුටින් පිළිගන්නේ. මනුස්ස ලෝකෙ හිටපෙකේන උපදිනවා කියමු අසුචි වලක පණුවෙක් වෙලා. එතකොට එයා ඒ අසුචි වල තමයි සතුටින් පිළිගන්නේ. මනුස්ස ලෝකෙ උපන්නෙක් කෙනා පෙරේතෙක් වුණා කියමු. ඊට පස්සේ ඒක තමයි සතුටින් පිළිගන්නේ. මනුස්ස ලෝකෙ හිටපෙකේන වෙනත් ලෝකෙක උපන්නොත් ඒක තමයි සතුටින් පිළිගන්නේ. ඒ තන සතුටින් පිළිගන්න. සත්‍ය తත්‍රාබි නන්දිනී සෙය්‍යති දඟේ මොකද්ද? කාම තණ්හා. කාමයන්ට සිත ඇදී යාම. භව තණ්හා. භවයට සිත ඇදී යාම. විභව තණ්හා. විභවයට. ඒ කියන්නේ ඒකයි මම කිව්වේ සමහරු කැමති උපතක් නැතුව ඉන්න. එතකොට මේ උපතක් නැතුව ඉන්න ආස කරන අය ඉන්නවා. උපතක් නැතුව ඉන්න. එතකොට හේතුඵල ධමයට ඉඩක් නැහැ. ආන් එහෙමයි තමයි උච්ඡේද දෘෂ්ටියට යන්නේ. මරණින් මත්තේ කිසිවක් නැහැ කියලා. භවතණ්හාව තියෙන එක යනවා සාස්වත දෘෂ්ටිය. මරණින් මත්තේ සදාකාලික ඉන්න ඕනේ කියන එක යනවා. එහෙම තමයි මේක වෙන්නේ. එතකොට මේ විදියට කාම තණ්හාව තියෙන එක නේ භෞතිකවාදයට යනවා. එතකොට මේ විදිහට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාව එහෙම බෙදෙනවා. ඊළඟට තණ්හාව හය ආකාරයකට වැඩ කරනවා. මේ ඔක්කොම මේ සිතක නැද්ද? මේ සිතක මේ සියල්ල තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, ඒ විපස්සී බෝසතාණන් වහන්සේට ඔන්න අවබෝධ වුණා යෝනිසෝ මනසිකාරා අහුපඤ්ඤාය අபிසමයෝ. නුවණින් මෙනෙහි කරද්දී ප්‍රඥාවෙන් අවබෝධ වුණා. මොකක්ද අවබෝධ වුණේ? අවබෝධ වුණා මේ උපාදානය ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා. ඔන්න ඊට පස්සේ ඔන්න අද අපි පටන් ගන්න එතන ඉඳලා. ඊට පස්සේ විපස්සී බෝසතාණන් වහන්සේ විමසන්න පටන් ගත්තා. මොකද්ද? කුමක් ඇති කල්හිද තණ්හාව ඇති වෙන්නේ කියලා විමසන්න පටන් ගත්තා. කුමක් ඇති කල්හිද තණ්හාව ඇති වෙන්නේ?
එතකොට උන්වහන්සේට කියන මහණෙනි ඊපස්සී බෝසතාණන් වහන්සේට නෝනින්ගම සද්දි ප්‍රඥාවෙන් අවබෝධ වුණා. පස්සේ කෝ සති වේදනා හෝති. මොකද්ද? ස්පර්ශය නෑ වේදනායකෝ සති තණ්හා හෝති. වේදනාපච්චය තණ්හා. තෘෂ්ණාව ඇතිවන්නේ විඳීම තියෙන කොටයි. වේදනාපච්චය තණ්හා. විඳීම නිසායි තණ්හාව ඇතිවන්නේ. එතකොට තෘෂ්ණාව ඇතිවන්නේ කොමත් තියෙනකොටද? එහෙනම් මේ ලෝකේ ආස්වාදනීය අරමුණක් කියලා කියන්නේ මොකද්ද? විඳින දෙයක්. විඳින දෙයක්. මේ විඳින දෙයක් නිසායි විඳීමක් තියෙන කොටයි තෘෂ්ණාව හටගන්නේ. විඳීමක් නැත්තම් දැන් හොඳට කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේට තෘෂ්ණාවක් හටගත්තා නම් ආස්වාදනීය අරමුණකට ඇදිලා ගියා නම් ඇදිලා ගියේ වින්දනයක් තියෙන එකකටද වින්දනයක් නැති එකකටද? වින්දනයක් තියෙන එකට. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ වින්දනය නිසායි මේකට ඇදිලා යන්නේ. කුමන් නිසාද ඇදිලා යන්නේ? වින්දනයක් තියෙන නිසා. මොකේද මේ වින්දනය තියෙන්නේ? ඇසෙන් හටගන්න ස්පර්ශය. ඇසේ ස්පර්ශයෙන් තියෙනවා. ඊළඟට කනේ ස්පර්ශය තියෙනවා. නාසයේ ස්පර්ශය තියෙනවා. දිවේ ස්පර්ශය තියෙනවා. කයේ ස්පර්ශය තියෙනවා. මනසේ ස්පර්ශය තියෙනවා. මේ ස්පර්ශයෙන් හටගත්තු ස්පර්ශයෙන් තමයි වින්දනේ හටගන්නේ. ස්පර්ශයක් නැත්තම් වින්දනයක් නැහැ. ස්පර්ශයක් නැත්තම් වින්දනයක් නැහැ. ස්පර්ශයෙන් හටගන්නේ. එතකොට ඒ ස්පර්ශය ස්පර්ශයෙන් හටගන්නේ වින්දනේ. ඒ වින්දනය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මොන වගේ එකක්ද? ඒ වින්දනය වහ නැති යන එක. වහ වෙනසින එක. මොකක් වගේද උන්වහන්සේ උපමාවක් දේශනා කළා? ඔව් ඒක වැස්ස වෙලාවට වතුරකට වැහි බිඳු වැටෙනවා. වැස්ස වෙලාවට වතුරකට වැහි බිඳු වැටෙනවා. ඒ වතුරකට වැහි බිඳු වැටෙනකොට ඒ වතුරේ මොකද හටගන්නේ? බුබුලක් හට ගන්නවා. ඒ බුබුලේ වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඒක බිඳිලා යනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අරමුණු ගන්නකොට ඇහෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් අරමුණු ගන්නකොට ඇතිවෙන විඳීම ඒ වගේ කියනවා. නමුත් අර දිගට ඒක වෙනකොට අපිට තේරෙන්නේ මොකද්ද? එකට තියෙන විඳීමක් වගේ. දැන් අපි ගත්තොත් ගිනි බෝලයක් අරගෙන අපි කැරකෙව්වොත් අපිට පේන්නේ මොකද්ද? වලල්ලක් පේන්නේ. ඇත්තම එතන වලල්ලක් නැහැ. නමුත් අපිට වලල්ලක් පේනවා. අපි ඒක ෆොටෝ එකක් ගත්තොත් ඒ ෆොටෝ එකෙත් වලල්ල තියෙනවා. නමුත් ඇත්තම ගත්තොත් එතන වලල්ලක් නැහැ. එතන තියෙන්නේ මොකද්ද? එක ගිනි බෝලයක්, එක ගිනි බෝලයක් ලණුවකින් ඇදලා කරකවන එකක් තියෙනවා. මේ වගේ විඳීම කියන එක වහවහ නැසි යන එකක් තියෙන්නේ. නමුත් අපිට තේරෙන්නේ කොහොමද? දෙකට තියෙනවා කියලා. ඒකයි මේ තෘෂ්ණාව හටගන්නේ. ඒක පවත්වන්න. ඒ වින්දනේ තියෙන එක පවත්වන්නනේ ආසා. වින්දනේ තියෙන එක පවත්වන්න යාසා. වින්දින් ලැබෙන එකට යාසා. මොකද ඒක තමයි තෘෂ්ණාවේ ස්වභාවය. හිත ඇදිලා යනවා. හිත ඇදිලා යන එකට ආස. අපි ලස්සන රූපයක් ඇහැට පේනකොට මොකද්ද වෙන්නේ? ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. ඇහැයි රූපයයි විඥානය එකතු වෙච්ච ගමන් ඔන්න රූපය අඳුන ගන්නවා. ඒ අඳුන ගන්න ඒ රූපය තමයි විඳින්නේ එතකොට.
ඇහි රූපය විඥාන එකතු වුනහම විඳින්නේ රූපේ. එතකොට කනයි ශබ්දයි විඥාන එකතු වුනහම විඳින්නේ මොකද්ද? විඳින්නේ ශබ්දේ. නාසයයි ගඳ සුවඳයි විඥාන එකතු වුනහම විඳින්නේ ගඳ සුවඳ. දිවයි රසයයි විඥාන එකතු වුනහම විඳින්නේ රස. කයයි පහසයි විඥාන එකතු වුනහම විඳින්නේ පහස. මනසයි අරමුණයි විඥාන එකතු වුනහම විඳින්නේ අරමුණ. විඳිනවා. මේ විඳිද්දී මේ වින්දනය කරද්දී මොකද වෙන්නේ? ආස්වාදනීය අරමුණක් නම් ඒක. ඒ විඳීම ආස්වාදී ඇති කරන දෙයක් නම් ඒ විඳීම මොකද්ද වෙන්නේ? ඒකට ඇලිනවා. ඇලී ගියාම ඒක මොකද්ද? තෘෂ්ණාව. ඇලී ගියාම තෘෂ්ණාව. එතකොට විසඳුමක් නෑ. ඇයි ඊට පස්සේ ඒ අනුව තමයි ඔක්කොම කල්පනා කරන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ විඳීම නිසා මේක වෙනවා කියලා. විඳින් කීයක් ධර්ම විස්තර කරනවද? 3ක් විස්තර කරනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. මේ කොයි වේදනාව ගත්තත් මේ වේදනාව බුදුරජාන් වහන්සේ මේ දේශනා කරනවා එක්කෝ මේ වේදනාව ඇහි ස්පර්ශයෙන් හටගත්තු විඳීමක්. එහෙම නැත්නම් කනේ ස්පර්ශයෙන් හටගත්තු විඳීමක්. එහෙම නැත්නම් නාසයේ ස්පර්ශයෙන් හටගත්තු විඳීමක්. එහෙම නැත්නම් දිවේ ස්පර්ශයෙන් හටගත්තු විඳීමක්. එහෙම නැත්නම් කය ස්පර්ශයෙන් හටගත්තු විඳීමක්. මේ විදිහට වේදනා විඳීම හට ගන්නවා. එතකොට මේ විඳීම බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද? දී බුබුලක් ඇති වෙලා නැති වෙන වගේ සුළු දෙයක් කරහා හිත ඇදිලා ගිහිල්ලා බලන්න වෙච්ච දෙයක්. දී බුබුලක් හට ගන්නවා වගේ සුළු දෙයකට හිත ඇදිලා ගිහිල්ලා දැන් අපිට මේ ගැලවෙන්න බැරි විදිහටම මේ අහුවෙලානේ ඉන්නේ. නමුත් බැලූ බැල්මට අපිට හිතුන්නේ මේක දිය බුබුලක් වගේ ඇති වෙ නැති වෙනවා කියලා. මොකද හේතුව? මේ විඳීමේ ඇත්ත ස්වභාවය වැටුනේ නැති නිසා. හිතෙන් මවල දෙනවන්නේ මහ විශාල දෙකක්. අයි බුද්ධ දේශනා විඥානයේ විස්තර කරන්න කොමක් හැටියටද? මායාවක් හැටියට. ඒතර මායාව විඳීමට එකතු වෙලා නැද්ද? ඇයි දැන් වින්දනයක් හටගන්නේ ස්පර්ශයෙන්. ඒතර ස්පර්ශය කිව්වම ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි විඥානය එකතු වෙලා. ඉතින් මායාව එකතු වෙලානේ. මායාකාරය. එතකොට විඳීම හට ගන්නකොට මේ විඳීමත් එක්ක මේ මායාව තියෙනවා. ඒ විඳීමත් එක්ක තියෙන මායාව නිසා තමයි හිත මේකට ඇදීලා යන්නේ. හිත ඇදීලා ගිහිල්ලා මේකෙන් ගැලවෙන්න බැරි මට්ටමටම ඉන්නේ. ඉතින් අර සාමාන්‍යයෙන් මහා පින්වන්ත වීරයෝ ඒක වෙනස් කර ගන්නවා. වීරියෙන් නුවණින් වෙනස් කර ගන්නවා. වෙන ක්‍රමයකට වෙනස් කරන්න හීන වීරිය ඇති කෙනාට මුකුත් කරන්න බෑ. හීන වීරිය ඇති කෙනා. දැන් බුද්ධ කාලේ හිටියන්නේ අර මහා කාල චූල කාල කියලා දෙනම. ඒකේ ඒ දෙන්න බිස්නස් ගියේ. බිස්නස් ගිහිල්ලා ඔය සවැත් නුවරට ගියා. ඊළ ධර්මයේ කෙරේ පැහැදුනේ මහා කාල අයියා. චූල කාල කියන්නේ මල්ලි. මහා කාල පැහැදුනේ. ඒගොල්ලෝ කසාද බැඳලා ළමයි ඉන්නවා මේ ඈත ගම්වල. මේ වෙන මේ බිස්නස් ඇවිල්ලා. ඊට පස්සේ මහා කාල පැවිදි වුණා. පැවිදි වෙලා අන්න හිතට ඉඩ දුන්නේ. දැන් ඒ රට පැවිදි වුණා කියලා මේ රටව නවතින්නේ නෑනේ. මේ රටාව මේ විදිහටම තියෙනවා. එහෙනම් ඒක නවත්ත ගන්න තියෙන මොකෙන්ද? ධර්මයෙන්, මාර්ගයෙන්. නිවන් මාර්ගයෙන් තමයි නවත්ත ගන්න තියෙන්නේ. එතකොට මේ මාර්ගයේ වඩන්න ගත්ත මහා කාල. එතකොට චූල කාල කල්පනා කළා මෙයා මමත් ගෙදර යන්නේ නැහැ එහෙනම් මමත් අයියත් එක්ක මහාන වෙනවා කියලා මෙයාත් මහාන වුණා. අයියා මහාන වුණා කියලා මල්ලි මහාන වුණාට මාර්ගෙ වැඩිුවේ නැහැ. ඉතින් දැන් ඔන්න ඔහොම වෙලා දැන් දවසක්
මෙයා මේ චාරිකාවේ වඩිද්දි ගෙදරට ගියා. මල්ලි ස්වාමීන් වහන්සේ චූල කාලේ. ගියාම එයා බැඳපු ගෙදර මේ නෝන ආරාධනා කළා මේ දානට එන්න කියලා. බණ කියන්නේ. ගිහලා දානට ගියා ගෙදර. දානේ වෙලඳුවා. වැඳලා බණත් අහගෙන හිටියා. යන්න ලෑස්ති වුණා. දැන් ඉතින් ඇවිලි බොරු කිව්වා. සරන් දුන්නා. සරන් කමච දුන්නා. දැන් ඇඳගනින් මේවා කිව්වා. අපිව දාලා අපිට හොරෙන් ගිහිල්ලා මහානකම් කරන්න කියලා ඇඳගනින් කිව්වා මේවා. ඊට පස්සේ මොකද වුනේ? ඇයි? හිතට කිසිම සවියක් නැහැ. උපන්න වීරියක් නැහැ. උපදවාගත්තු ගුණයක් නැහැ. ඒකයි උනේ. නිකන් මේ හැව ගලවන්නේ නැහැ සිවුර අයින් කළා. අයින් කළා ඔන්න සරන් ඇඳගත්ත උන ගෙදර ඉන්නෝ දැන්. එතකොට අයියාගේ උන්ද එයත් කල්පනා කළා. මොකද්ද? හරි. මල්ලිව ගෙන්න ගත්තා. නංගී මාත් ගෙන්න ගන්නම් කිව්වා. කියලා ඔන්න ආරාධනා කරා. දාන්ට වඩින්න කියලා. ආරාධනා කළාම බුදුරජාණන් වහන්සේත් ගිහලා කිව්වා මෙන්න මෙම ස්වාමීනි අම්මා මල්ලි සිවුරු ඇරලා දැන් ඔන්න ආරාධනාවක් කළා දානට කියලා. මේ භාග්‍යතුන් වහන්සේ නම් දානට මේ මං වඩින්න මේ බාරගත්තා කිව්වා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩලා දැන් ওই ගමට වැඩලා ආරාධනාව ආවේ. බුදුරජාණන් වහන්සේ බාර ගන්නයි කිව්වා. ඇයි උන්වහන්සේ දන්නවා මේ රහතන් වහන්සේ කොල්ලන්න බෑ. ඇයි අර තෘෂ්ණාගංග ගලන්නේ නෑ. තෘෂ්ණාගංග නෑ. පටිච්චසමුප්පාදේ නෑ. ඊට පස්සේ ගෙදරට වැඩියා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දානි වන්දලා ඉවරලා ඒ මහා කාල තෙරුන්ට කියනවා මහා කාලේ ඉඳන් ඔබත් අද ධර්මයේ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සංඝයාත් එක්ක පිටත් වෙනවා. දන්නේ නැති මිනිස්සු කලබල වෙනවා හරි වැඩේ ඒක විපතක් වෙලා. මොකද්ද? කලුනිත්වම තමයි දාන්නට වෙලා බණ කියන අතරලා මේ විපත්තිය උනේ. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේ නතර කොල්ලම ගියා. ඒ මොඩ මිනිස්සු එක්මන්ට කලබල වෙනව නේද? ඒ අර්ථය හොයාගන්න බැරුව. ඉතින් ඒ බණ කිව්වා. බණ කිව්වන් පස්සේ අර ඒ හිටපු ඒ නෝන්ලා ටික අඳුන් අකුලන් හිටියා මේ වෙලාවට පටන් ගන්නම් කියලා. දැන් බණ කියලා යන්න ලෑස්ති වුණාම අර වගේ එහෙම යවිලි කොහෙද? දැන් මේක ඇඳ ගන්න කියලා සරන් දුන්නා. මොකද වුනේ? උන්වහන්සේ අහසට ටික ටික පොළවෙන් උඩට යනවා. අහසට ගියා. දැන් ටික බලන් හිටියකට ඇරන්. ඇයි ගෑනුන්නේ උපාය වැරදුනා. එතකොට බලන්න අර කලින් හිටපු උන්වහන්සේ අහුණිය මොකක් නිසාද? ඒ පටිච්චසමුප්පාද ධර්මයේ පටිච්චසමුප්පාදය තමන් තුළ ක්‍රියාත්මක වෙද්දී ඒකට එරෙහිව උපදවාගත්තු ධර්මයක් නැහැ. මාර්ගයක් නැහැ. ඒකයි. ඒකට උපදවාගත්තු යම්කිසි සුළු දෙයක් තිබුණා නම් ගැලවෙන්න පුළුවන්. ඒකයි. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේ හරිය පැහැදිලිව පේනවා මේ පුද්ගලයා රැඳිලා ඉන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් රැඳිලා ඉන්නේ. කොහොමද තෘෂ්ණාවෙන් රැඳිලා ඉන්නේ? ආස්වාදනීය අරමුණට සිත ඇලී ගිහිල්ලා. ආස්වාදනීය අරමුණට සිත ඇදිලා. සිත ඇදිලා ගින් තියෙන ආස්වාදනීය අරමුණට. එතකොට ඊපස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කර මේ විඳින දෙයට සිත ඇදිලා ගිහින්. ඒකයි මේ තෘෂ්ණාව හටගන්නේ. එතකොට විඳින දෙයක් තියෙනකන් තෘෂ්ණාව හට ගන්නවා. වේදනා පත්‍ය තණ්හා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ නුවණින් විමසනවා මේ විඳීම තියෙන්නේ කුමක් නිසාද? විඳීම තියෙන්නේ කුමක් නිසාද? එතකොට විපස්සී බෝසතාණන් වහන්සේට අවබෝධ වෙනවා විඳීම තියෙන්නේ ස්පර්ශය නිසා. විඳීම තියෙන්නේ මොකක් නිසාද?
ස්පර්ශය නිසා. එතකොට මේ ස්පර්ශයේ බුද්ධ දේශනා විස්තර කරන 6 ආකාරයි. මොනවද? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. මේ හේතුඵල ධර්මතාවය හේතුඵල විදියටම බලන්න ඕනේ. මගේ ස්පර්ශය කියලා බැලුවොත් ඔන්න වැරදුනා. සුමනාගේ ස්පර්ශය, සුජාතාගේ ස්පර්ශය කියලා බැලුවොත් වැරදුනා. මොකද හේතු වැටෙන්නේ නැහැ එතකොට. මේක වැටෙන්න නම් කොහොමද බලන්න තියෙන්නේ? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය. එතකොට මේ ලෝකේ යම් තැනක ඇසක් තියෙනවද? එතන ඇසේ ස්පර්ශය තියෙනවා. මේකල යම් තැනක මේ ලෝකේ කනක් තියෙනවද? එතන කනේ ස්පර්ශය තියෙනවා. මේ ලෝකේ යම් තැනක නාසයක් තියෙනවද? එතන නාසයේ ස්පර්ශය තියෙනවා. මේ ලෝකේ යම් තැනක දිවක් තියෙනවද? එතන දිවේ ස්පර්ශය තියෙනවා. මේ ලෝකේ යම් තැනක ශරීරයක් තියෙනවද? එතන ශරීර ස්පර්ශය තියෙනවා. මේ ලෝකේ යම් තැනක හිතක් තියෙනවද? මනසේ ස්පර්ශය තියෙනවා. දැන් එතකොට අපිට පේනවා මේ චූටි සත්තු ඉන්නවා මේ ඇස කන නාසය තියෙන. එහෙනම් මේ සතාටත් ඒ විදිහටම ස්පර්ශය තියෙනවා. ලොකු සත්තු ඉන්නවා. ඒ සතාටත් ඒ විදිහටම ස්පර්ශය තියෙනවා. මොහොතේ සත්තු ඉන්නවා. ඒ සතාටත් ඒ විදිහටම ස්පර්ශය තියෙනවා. විවිධ જાතියින් ඉන්න මිනිස්සු අතර ඒ හැමෝටම ඒ විදිහටම ස්පර්ශය තියෙනවා. මොකද්ද ස්පර්ශය? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. එතකොට ස්පර්ශය කියන්නේ මොකද්ද? තින්නම් සංගති පස්සෝ. තින්නම් සංගති. සංගති කියන්නේ එකතු වීම. තුනක එකතු වීම ස්පර්ශයයි. මට මතකයි අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ ගැටීම ස්පර්ශයයි කියලා. අරමුණු ගැටීම. මේකේ අරමුණු ගැටීමක් නෙමෙයි වෙන්නේ. අරමුණු එකතු. මම හිතන්නේ ඒ කාලේ ගැටීම කියලා අදහස් කරන්න ඇත්තේ ඒ වචනේ තමයි. මොකද අපිට තේරුනේ නැහැ. තින්නම් සංගති පස්සෝ. සංගති සමவாயෝ කියලා වචනේ ධර්මයේ විස්තර වෙනවා. සමவாயෝ කියන්නේ එකට එකතු වීම. සංගති කියන්නේ එකතු වීම. මොකක්ද එකතු වෙන්නේ? තින්නම් තුනක්. තින්නම් සංගති පස්සෝ. තුනක එකතු වීම ස්පර්ශයයි. මොනවද ඒ තුන? ඔව් ඇසේ ස්පර්ශය වෙනකොට ඇසයි රූපයයි විඥානයි. කනේ ස්පර්ශය කියන්නේ කනයි ශබ්දයයි විඥානයි. නාසයේ ස්පර්ශය කියන්නේ නාසයයි ගන්ධ සුවඳයි විඥානයි. දිවේ ස්පර්ශය කිව්වේ දිවයි රසයයි විඥානයි. කයේ ස්පර්ශය කිව්වේ කයයි පහසයි විඥානයි. මනසේ ස්පර්ශය කිව්වේ මනසයි අරමුණුයි විඥානයි. එතකොට ස්පර්ශය හටගන්නේ ඔය 6. ස්පර්ශය හටගන්නේ යම් තැනකද විඳීම හටගන්නේ එතන. විඳීම හටගන්නේ යම් තැනකද තණ්හාව හටගන්නේ එතන. තණ්හාව හටගන්නේ යම් තැනකද උපාදාන හටගන්නේ එතන. උපාදාන හටගන්නේ යම් තැනකද භවය හටගන්නේ එතන. භවය හටගන්නේ යම් තැනකද උපදින්නේ එතන. එතකොට එහෙමනම් දැන් බලන්න මේ ආයතන හයේම උපදීම. ආයතන හයේම භවය හැදෙනවා. ආයතන හයේම තෘෂ්ණාව හැදෙනවා. ආයතන හයේම විඳීම හැදෙනවා. ආයතන හයේම ස්පර්ශය හැදෙනවා. ස්පර්ශයෙන් ගැලවෙන්න බෑ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්වුවේ. අරහම ගහපු ගව දෙන්නගේ උපමාව. ඒ ගව දෙන්නට හැම ගැහුවට අපිට පොඩ්ඩක් හිතන්න නිකම් පොඩ්ඩක් හැම ගහපු ගව දෙන්න අපේ පොඩ්ඩක් පොඩි තුවාලයක් આવොත් මැස්සන්ගෙන් කොඳුරුවන්ගෙන් බේරන්න තියෙන අමාරුව නේද? ඒතර මුළු හැමක්ම හැමම ගලවලා නම් බේරෙන්න තැනක් තියෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගව දෙන්නට වතුරට බහින්න බෑ. ඇයි ඒ? වතුරේ ඉන්න සත්තු හපනවා. ගහකට හේතු වෙන්න බෑ.
ගහේ ඉන්න සත්තු හපනවා. එලිමහනේ ඉන්නත් බෑ. එලිමහනේ ඉන්න සත්තු හපනවා. මේ වගේ කියනවා ස්පර්ශේ. ස්පර්ශය ආවට පස්සේ විඳීමෙන් මග අරින්න පුළුවන්ද? විඳීමෙන් මග අරින්න බෑ. ස්පර්ශය ආවහම විඳිනවාමයි. එතකොට දැන් බලන්න කල්පනා කරලා ආයෙ හොඳට මතක තියාගන්න. තින්නම් සංගති පස්සෝ. තුනක එකතු වීම ස්පර්ශයයි. එතකොට ඒ විපස්සී බෝසතාණන් වහන්සේ ආයි විමසන්න ගත්තා. මොකද්ද? මේ ස්පර්ශය ඇතිවන්නේ කුමක් නිසාද? කුමක් නිසාද කියලා. එතකොට ඒ විපස්සී බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා ස්පර්ශය ඇතිවන්නේ ආයතන 6 නිසා. සලායතන පච්චයා පස්සෝ. මොනවද ආයතන 6? ඇස, කන, නාසය, දිව, කය, මනස. ආයතන 6. දැන් ආයෙ මතක කල්පනා කරන්න ස්පර්ශය ගැන. ස්පර්ශය කිව්වේ මොකද්ද? තුනක එකතු වීම. තින්නම් සංගති පස්සෝ. තුනක එකතු වීම ස්පර්ශයයි. මොනවද මේ තුන? ඇස, රූපය, විඥානය. දැන් අපි ඒක විතර ගමු. ඇස, රූපය, විඥානය. ඒකට කියන්නේ ඇසේ ස්පර්ශය. ඇසේ ස්පර්ශය කිව්වහම කරුණු කීයයිද? කරුණු 3යි. මොනවද? ඇසයි, රූපයයි, විඥානයයි. ඒතර ඇසයි, රූපයයි, විඥානයයි කියන්නේ ඇසේ ස්පර්ශය. එතකොට ඇසේ ස්පර්ශය වෙන්න එතකොට කරුණු 3ක් එකතු වුණානේ. මොනවද? ඇසයි, රූපයයි, විඥානයයි. දැන් එතකොට අපි ඊට පස්සේ ඊළඟට ආපු ප්‍රශ්නේ මොකද්ද? ඒ ස්පර්ශය ඇති වුණේ ඇයි? මොකද්ද ස්පර්ශය ඇති වෙන්න හේතු වුණේ? එතකොට අවබෝධ වුණා මොකද්ද? ඔව් ආයතන 6. අපි ගත්තොත් ඇස. එතකොට ඇසක් තිබුණා. එතකොට ඇසක් තිබීම නිසා ස්පර්ශය ඇති වුණා. ඇසක් තිබීම නිසා ඇතිවෙච්ච ස්පර්ශය මොකද්ද? ඇසයි, රූපයයි, විඥානය. කොහොමද එතනට ආවේ? දේශනාවේ තියෙනවා ද්වයංකෝ පටිච්ච භික්ඛවේ විඥානස්ස සම්භවෝ හෝති. මහණෙනි දෙකක් නිසා විඥානය උපදී. ඇසත් චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයත් නිසා ඇසේ විඥානය උපදී. තින්නම් සංගති පස්සෝ. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. එතකොට විඥානය උපදින්නේ තුනක් නිසා නෙමෙයි. දෙකක් නිසා. මොකද්ද මේ දෙක? ඇසයි, රූපයයි. ඇසයි, රූපයයි නිසා ඇසේ විඥානය උපදිනවා. ඊළඟට කනයි, ශබ්දයයි නිසා කනේ විඥානය උපදිනවා. එතකොට දැන් මෙහෙම කල්පනා කරන්න. ඇසයි, රූපයයි නිසා ඇසේ විඥානය උපදිනවා. එතකොට එතන කීයක් තියෙනවද? ඇසයි, රූපයයි නිසා ඇසේ විඥානය උපදී. කීයක් තියෙනවද? 3යි. හොඳට බලන්න ආයෙ කල්පනා කරලා. ඇසයි, රූපයයි නිසා ඇසේ විඥානය උපදී. දැන් කීයක් තියෙනවද? 3යි. මොකද්ද? ඇසයි, රූපයයි, ඇසේ විඥානය. හොඳට අහගන්න. ඇසත් රූපයත් නිසා ඇසේ විඥානය උපදී. එතකොට කීයක් තියෙනවද එතන? 3ක් තියෙනවා. මොකද්ද? ඇසයි, රූපයයි, විඥානය. එතකොට ඇසේ විඥානය උපදින්න හේතු වුණේ දෙකයි. ඇසයි, රූපයයි. ඇසත් රූපයත් නිසා ඇසේ විඥානය එකතු වුණා. එතකොට 3යි. ඒ 3 නිසා ඒ 3 තමයි ස්පර්ශය. ඒ 3 නිසා විඳීම හටගන්නේ. එතකොට කනයි, ශබ්දයයි නිසා කනේ විඥානය උපදී. එතකොට දැන් කීයද එතන? 3යි. මොනවද?
කනයි ශබ්දයයි ඒ දෙක නිසා උපන්න විඥානයි. ඊළඟට නාසයත් ගඳ සුවඳ නිසා නාසයේ විඥානය උපදී. එතකොට කීයද එතන? තුනයි මොනවද? නාසයයි ගඳ සුවඳයි විඥානය. එතකොට නාසයයි ගඳ සුවඳයි කියන දෙකයි. ඒ නාසයයි ගඳ සුවඳයි නිසා නාසයේ විඥානය ඇති වුණා. එතකොට එතන කීයක් දැන් තියෙනවද? තුනක් තියෙනවා. දිවයි රසයයි විඥානයයි. එතකොට දිවට රස දැනෙනවා. ඔන්න දිවට රසය ලං වුණා. එතකොට මොකද වෙන්නේ? දෙකක් තියෙනවා එතන. දිවයි රසයයි. ඒක දැනගත්තා. ඒ මොකද්ද උනේ? විඥානය හටගත්තා. එතකොට තුනයි. කයයි පහසයි දෙක නිසා විඥානය හටගන්නවා. එතකොට එතන කීයද? තුනයි. කයයි පහසයි කයයි විඥානය. ඒ තුන එකතු වුණා. ඔන්න මනස තියෙනවා. මනසට අරමුණක් එනවා. ආවහම මනසට අරමුණක් එනකොටම දැනගන්නවා. ඒක මනෝ විඥානය. එතකොට එතන කීයක් තියෙනවද? මනසයි අරමුණයි විඥානය. එතකොට විඥානේ හටගන්න කරුණු කීයක් ඕනද? විඥානේ හටගන්න කරුණු දෙකයි. දැන් කියන්නේ එහෙනම් ඇසේ විඥානය ඇසයි රූපයයි නිසා කියලා කියන්නේ. එතකොට හරි. නිසා ඇසේ විඥානය හරි. කය විඥානය කයයි පහසයි නිසා කය විඥානය හට ගන්නවා. මනසේ විඥානය මනසේ අරමුණු නිසා මනසේ විඥානය හටගන්නේ. එතකොට නාසය විඥානය නාසය ගන්ධ සුවඳයි නිසා නාසය විඥාන. කනේ විඥානය කන. එතකොට විඥානය හටගන්නේ කොහේද? දැන් ඔන්න මේ බලාගන්න බුද්ධ දේශනාව විස්තර කරන හැටි. චක්කුම් පටිච්ච රූපේ අසත් රූපයත් නිසා උපජ්ජති උපදී චක්කු විඥාන. අසත් රූපයත් නිසා උපදින්නේ ඇසේ විඥානයයි. එන විඥානේ කොහෙද උපදින්නේ? ඇසේ. විඥානේ උපදින්නේ රූපේ නෙමෙයි. විඥානේ උපදින්නේ කොහෙද? ඇසේ. ඊළඟට විඥානේ උපදින්නේ කොහෙද? කනේ. ඊළඟට විඥානේ උපදින්නේ කොහෙද? නාසයේ. ඊළඟට විඥානේ උපදින්නේ කොහෙද? දිවේ. ඊළඟට විඥානේ උපදින්නේ කොහෙද? කයේ. ඊළඟට විඥානේ උපදින්නේ මනසේ. ඊළඟ විඥානේ බාහිර තැනක උපදින්නේ නැහැ. දැන් විඥානේ උපදින තැන අපිට මේක තව තේරුම් ගන්න පුළුවන්. එතකොට විඥානේ උපදින්නේ විශේෂ තැනක. සාමාන්‍ය තැනක විඥානේ උපදින්නේ නැහැ. එතකොට විඥානේ උපදින්නේ විශේෂ තැන් කීයක් තියෙනවද? 6යි. මොනවද මේ විශේෂ තැන් 6? ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ 6 තමයි විඥානය උපදින්නේ. දැන් අපි අපේ ජීවිතේ අපි පොඩි කාලේ එහෙම නැත්නම් අපේ තරුණ වයසේ එහෙම නැත්නම් අපි මේ ධර්මයේ ඉගෙන ගන්න කලින් අපිට තේරුණාද රූපයක් බලද්දි ඇහි විඥානේ ඉපදිලා මේ වෙන සිද්ධියක් කියලා? දන්නේ නැහැ. ශබ්දයක් කනෙන් අහද්දි අපිට තේරුණාද කනේ විඥානේ ඉපදිලා මේ වෙනවා කියලා? නැහැ. නාසයට ආග්‍රහණය කරද්දී අපට තේරුණාද නාසයේ විඥානය හරහා මේක වෙනවා කියලා? නෑ. දිවට රස විඳිද්දී අපට තේරුණාද දිවේ විඥානය හරහා මේක වෙනවා කියලා? නෑ. කයට පහස දැනෙද්දී අපට තේරුණාද කය විඥානය හරහා මේක වෙනවා කියලා? නෑ. මනසට අරමුණු එද්දී අපි හිතා හිටියා. එක්කේ අරමුණ රාග සහිත අරමුණක්. අපි ඔහේ සරාගී විදිහට හිටියා. එහෙම නැත්නම් ඒක ද්වේෂ සහිත අරමුණක්. අපි ඒ ද්වේෂයෙන් අපි ඔහේ ද්වේෂයෙන් පුපුරා අපි හික කල්පනා කර හිටියා.
එහෙම නැත්තම් නිකන් මුලා වෙච්ච අරමුණක්. මුලාවට පත් වෙවි අපි හිතියා. අපිට මෙහෙම වෙලාද නැද්ද? මෙහෙම වෙලා තියෙනවා. එහෙම වෙවි අපි හිටියා. ඔහේ හිටියා. එතකොට නමුත් අපි දැනගෙන හිටියේ නෑ මෙතන මෙහෙම සිද්ධි මාලාවක් අපේ ජීවිතය තුළ වෙමින් තියෙනවා කියලා. අපි දැනගෙන හිටියේ නෑ. ධර්ම ඉගෙන ගන්නකම්ම දැන් අපිට අවබෝධ වුණේ නැතත් අපි අහලා නැද්ද දැන්? මෙහෙම දෙයක් මේ වෙන්නේ කියලා. අපි මෙහෙම දෙයක් දැන් වෙන්නේ කියලා අපි දැන් අහලා තියෙනවා. අපි මේ ඔක්කොම කතා කරන්නේ දුක ගැන. මේ හැම එකක්ම මොකේද ආйти? දුකටයි මේ අපේ දුකේ ඇන්ජිමේ දුක නැමැති ඇන්ජිමේ කෑලි තමයි මේ ගලෝ මේ බලන්නේ. මේ බලනකට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේකේ මෞංකාරයෙකුගේ වැඩක් නෙවෙයි. මේක ඉබේ හටගත්තු දෙයක්වත් නෙමෙයි. මේක මේ හේතු සමූහයකින් හේතු සමූහයක් නිරන්තරයෙන්ම වැඩ කර සිද්ධ වෙන එකක්. හේතු සමූහයක් නිතර වැඩ කිරීම නොනවත්වා වැඩ කිරීමෙන් සිදුවෙන එකක් කියලා අපිට මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින්වත්නි මේ ආයතන 6 තමයි මේ දුකට වමනා කරන දොරටු සැපෙව්වි. මේ ආයතන 6න් නෙමෙයිද අපිට මේ ඇහෙන් නෙමෙයිද අපිට මේ රූපේ පෙන්වන්න පාර කැපුවේ. ඇහැ. එතකොට ඔබ හිතන්න එපා මේ ඇහැ නොපෙනුනොත් අපේ පස් ඉවර වෙයිනේ. කනෙන් ඇහෙන්නේ නැත්තම් ඇහැට පේන්නේ නැත්තම් එහෙම ඉවර වෙන්නේ නැහැ. ඇයි මේ ලෝකේ තියෙනවා සමහර උප්පත්ති. බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙනවට අසඤ්ඤ සත්ව කියලා. අසඤ්ඤ සත්ව කියන්නේ සංඥාවක් ගන්නෙ නැහැ. නමුත් එතන ඉපදිලා ඉන්නවා. දැන් අපිට සංඥාවක් ගන්න නැති අවස්ථාවක් අපේ තිබුණොත් මොන වගේ අවස්ථාවක්ද? ගැඹුරු නිින්ද. දැන් අපි ගැඹුරු නිින්දේ අපි ඉන්නවා කියමු. දැන් ඔබ සමහර අවස්ථාවලදී ඔපරේෂන් වලට එහෙම ඔබ සිහි නැති කළා නැද්ද? සිහි නැති කරාම ඔබට ගැඹුරු නිින්දක් ගියා වගේනේ. ඇහැරිච්ච ගමන් ප්‍රශ්න ටික ආපහු ඒ විදිහටම නැද්ද? ප්‍රශ්න ටික ආපහු ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ වගේ සමහරව හිතනවා නෑ මේ ආයතන 6 නිසානේ අපි මේ දුක් විඳින්නේ. එක්ක මේ සිතයි කයයි නිසානේ අපි මේ දුක් විඳින්නේ. එහෙනම් මේ දුක් විඳින්නේ සිතයි කයයි නිසා නම් කුමක් නැත්තම් මේ දුක නැති වෙයිද? සිතක් කයත් නැත්තම් මේ දුක නැහැ නෝවේ කියලා කෙනෙක් කල්පනා කරනවා. මේක හරියට තේරෙන්නේ නැති එක්කෙනා එදින ඇත්තටින් බැලුමට එහෙම එකක් පේන්නේ නැද්ද? එයි අපි හිතකින් හිතනවා. කයක් පාවිච්චි කරනවා. ඒතර කයටත් දුක් ලැබෙනවා. හිතටත් දුක් ලැබෙනවා. ඒතර කයටත් දුක් ලැබෙද්දී සිතටත් දුක් ලැබෙද්දී අපිට හිතෙනවා අනේ මේ දුක් ඇති වෙන්නේ හිතන නිසානේ. මේ හිතන්නත් නැත්තම් කයකුත් නැත්තම් අපි මේකෙන් නිදහස්නේ කියලා හිතලා සමහරු මොකද කරන්නේ මේ සිත කය ආරමුණු නොවෙන්න සමාධිය වඩනවා. සිත කය ආරමුණු නොවෙන්න සමාධිය වඩනවා. සමාධිය වඩලා ඔන්න සමාධිය වඩලා සමාධිය දිනු කරලා ඔන්න යා පුරුදු කරන ඔන්න කය දැනෙන්නේ නැහැ. සිත දැනෙන්නේ නැහැ. එතකොට තේරෙන්නේ මොකක්ද? මේ සමාධියෙන් ඉන්න වෙලාවට කයත් නිරුද්ධයි සිතත් නිරුද්ධයි කියලා. ආයි සමාධියෙන් මිදෙනවා. මිදුණාට පස්සේ ආර සමාධිය මිදලා ආවට පස්සේ අර පරණ කලින් නිින්දෙන් අවදි වෙනකොට යාට ටිකක් වෙනසක් තියෙවි. අලුත් බවක් තියෙවි. ෆ්‍රෙෂ් ගතියක් තියෙවි. එතකොට යා රැවටෙනවා. මොකද්ද? එහෙනම් මං ඇති කරගත්තු සමාධිය හරි. ඒ සමාධිය මිදුනහම මට නිකන් ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ යා? එයා ආශා කරනවා එතනට. එතන මොකද තියෙන්නේ? විභව තණ්හා. විභව තණ්හා තියෙන්නේ. යම් ආකාරයකින් යම් තැනක තෘෂ්ණාවක් ඇද්ද? එතන උපාදානය තියෙනවා. උපාදානය යම් තැනක ඇද්ද? එතන භවය තියෙනවා.
භවය යම් තැනක ඇද්ද විපාක පිණිස කර්ම හැදෙනවා එතන. ඊට පස්සේ උපදිනවා සංඥාවක් නැති ලෝකෙක. දැන් බලන්න ඉතින් බුදු කෙනෙකුට මිසක් සංඥාවක් නැති ලෝකයක් තියෙනවා කියලා වෙන කවුරු නම් මේක හොයාගන්නද? ඒ දැන් සාමාන්‍ය ලෝකයට යන්තම්වත් ගෝචර වෙයිද මොකක්වත් නැති තැනක්. නෑනේ. දැන් අපි ගත්තොත් කළුවර ආකාශය. දැන් කිසිම උපකරණයකින් ජීවියෙ පේන්නේ නෑ. එතන ඉපදීමක් තියෙනවා. ඉපදිච්ච සත්වයෝ ඉන්නවා කියලා ලෝකෙ වෙන කවුරුවත් දැනගනීද? බුදුරජාණන් වහන්සේ දැනගත්තනේ. මෙතනත් ඉපදිලා ඉන්නවා. මෙතනත් ඉපදිච්ච සත්වයෝ ඉන්නවා කියලා. සංඥාවක් නැති ලෝක තියෙනවා. ඒ ලෝකේ කර්ම විපාකේ තියෙනකන් ඉඳලා ඒකෙන් ආයෙත් චුත වෙනවා. චුත වුණාට පස්සේ මොකද වෙන්නේ? ආයෙමත් චුතියක් යම් තැනකද උපතක් එතන තියෙනවා. ඒ නිසා මේ ස්වභාවය නිසා මේ ආයතන 6 ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6න් නිදහස් වෙන්න නම් ආයතන 6 උපද්දවන රටාවෙන්ම නිදහස් වෙන්න ඕනේ. දැන් අපිට ආයතන 6 ඉපදුනානේ. අපි පෙර ආත්මයක මැරුණා. අපි කවුරුත් කලින් ආත්මෙ මලා. කලින් ආත්මෙ නොමැරෙන්න මේ ආත්මෙ උපදිනවද? නෑනේ. අපි කලින් ආත්මෙ මැරුණා. අපි දන්නේ අපි කොහේ හිටියද කොතන හිටියද මක් වෙලාද අපි මලේ කියලා. ඔන්න අපි මැරුණා. මැරිලා මොකද වුනේ? මැරිලා කර්මානුරූපව ඒ කිව්වේ භවයට අනුව කර්ම විපාකයේ හැදිලා තියෙන රටාවට අනුව මව් කුසකට ගියා. මොකද්ද ගියේ? විඥානේ. ඒ විඥානේ මව් කුසකට ගිහින් ඒ මව් කුසේ තමයි අනිත් කරුණු කාරණා එකතු වෙලා ඇහැක් හැදුනා. කනකුත් හැදුනා. නාසයකුත් හැදුනා. දිවකුත් හැදුනා. කායකුත් හැදුනා. මනසකුත් හැදුනා. ඒ කියන්නේ ඇහිත් වැඩ කරන්න පුළුවන් මේ චිත්ත ස්වභාවය. කනෙත් වැඩ කරනවා මේ චිත්ත ස්වභාවය. නාසයත් වැඩ කරනවා. දිවෙත් වැඩ කරනවා. ශරීරෙත් වැඩ කරනවා. මනසෙත් වැඩ කරනවා. එහෙනම් ඇස කියලා එකකුත් හැදුනා. කන කියලා එකකුත් හැදුනා. නාසය කියලා එකකුත් හැදුනා. දිව කියලා එකකුත් හැදුනා. කය කියලා එකකුත් හැදුනා. මනස කියලා එකකුත් හැදුනා. හැදිලා අපි බිහි වුණා. බිහි වුණාට පස්සේ මොකද වුනේ අපිට? අපි ඇස්සරලා බලනවා. බලනකොට මොකද වෙන්නේ? ඇස් හමුවට එන රූපයක්ද? රූපයි ඇහැයි ඇහැයි රූපයි එකතු වෙනකොටම විඥානෙ උපදිනවා. කනයි ශබ්දයයි එකතු වෙනකොටම විඥානෙ උපදිනවා. නාසයයි ගඳ සුවඳ එකතු වෙනකොටම විඥානෙ උපදිනවා. දිවයි රසයයි එකතු වෙනකොටම විඥානෙ උපදිනවා. කයයි පහසයි එකතු වෙනකොටම විඥානෙ උපදිනවා. මනසේ ආරමුණ එකතු වෙනකොට විඥානෙ උපදිනවා. එතකොට මේ ආයතන 6 නිසා තමයි අපිට මේ ස්පර්ශය ඇති උනේ. දැන් අපිට බේරෙන්න බෑ. එතකොට හැබැයි බේරෙන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විස්තර කරනවා. දැන් අපි ගත්තොත් මේ වේදී අපි ගොඩාක් පව් වලින් වැළකීලා ඉන්නේ මොකක් නිසාද? සීල නිසා. සීලය කියලා සංවරය කියලා එකක් බුදුරජාන් වහන්සේ ඉගැන්වුවේ නැත්තම් අපි මේ වෙද්දි ගොඩාක් පව් කරගත්තු අය නෙමෙයිද? වචනෙන් හොඳ හැටියට පොට්ටනි බැඳලා මේ වෙද්දි. ගෙනියන්න හොඳට පොට්ටනි ගහලා වචනෙන්. එතකොට වචනෙන් ගහන පොට්ටනි අපිට අඩු කරගන්න පුළුවන් වුණේ මොකක් නිසාද? සීලේ නිසා. මේ විදි කයෙන් හොඳට අකුසල් රැස් කරගෙන සීලයක් නොතිබුණා නම් එතකොට බලන්න සීලයෙන් සෑහෙන අකුසල් වැළැක්ුවේ නැද්ද? සෑහෙන අකුසල් වළක්වලා තියෙනවා. ඒ හිතේ ස්වභාවය මොකද්ද? හිත දැන් අපි ගත්තොත් ඇස, කන, නාසය, දිව,
කය, මනස බුදුරජාණන් වහන්සේ මේ හයට පෙන්නලා තියෙන්නේ අසංවර වෙච්ච කැලෑ සත්තු වගේ කියලා. අසංවර වෙච්ච කැලෑ සත්තු 6 දෙනෙක් කියලා තමයි මේ හයට කියලා තියෙන්නේ. එතකොට මේ අසංවර වෙච්ච කැලෑ සත්තු 6 දෙනෙක් නම් කෙනෙක් ගාව ඉන්නේ. ඒ කෙනා කාර්දරයක වැටෙයිද යහපතට යයිද? කාර්දරයකම වැටෙන්නේ. ඇයි හේතුව? අසංවර වෙච්ච කැලෑ සත්තු 6 දෙනෙක් එක්කයි එයා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලා විස්තර කළා තියෙන්නේ කොහොමද? විස්තර කළා තියෙන්නේ මනාකොට দমনය කරපු දක්ෂ රියදුරෙක් ඉන්න দমনයට පත්වෙච්ච අස්පයෝ 6 දෙනෙක් කියලා. මොකේද? ආයතන 6ට විස්තර කරලා තියෙන්නේ দমনයට පත්වෙච්ච හොඳට පුහුණු වෙච්ච හොඳට පුහුණුව ලබාපු දක්ෂ රියදුරෙක් යටතේ ඉන්න අස්පයෝ 6 දෙනා. දක්ෂ රියදුරා කවුද? දියුණු කරපු සතිය. දක්ෂ රියදුරා දියුණු කරපු සිහිය. අස්පය 6 දෙනා කවුද දමනයටපත් වෙච්ච? ඇස, කන, නාසය, දිවකය, මනස. එතකොට ඒ දමනයටපත් වෙච්ච අස්පය 6 දෙනා බවට මේ ආයතන 6පත් උනේ රියදුරා නිසා. පුහුණු කරුවා නිසා. සාමාන්‍ය ලෝකයාට පුහුණු කරුවෙක් නැහැ. කැලෑ සත්තු 6 දෙනෙක් ඉන්නේ. එතකොට මේ මාධ්‍ය වලින් හැමතිස්සෙම කරන්නේ මේ කැලෑ සත්තු 6 දෙනා පුහුණු කරන එකද තව අවශ්‍යන එකද? තව අවශ්‍යනවා. මේ කැලෑ සත්තු 6 දෙනාව තව අවශ්‍යනවා. අවශ්‍යන්න මොකද වෙන්නේ? මේ සත්තු ඉබාගාතේ පෙරලගෙන හිතුණු දිශාවේ පෙරලගෙන යනවා. මේක මේ තියෙන්නේ දැන්. එහෙම වෙන්න මේ ඇස කන නාසය දිවකය මනස කියන කැලෑ සත්තු 6 දෙනා দমনය කරන්නේ නැතුව අවසන්ද මොකද වෙන්නේ? යම් ගුණයක් ඇද්ද? ඒක නැති වෙලා යනවා. මම ඔබට කාලය තිස්සේ කිව්වා නේද? එන්න පිරිහීගෙන යනවා. දිනුවක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. අද ඊයේ නෙමෙයි. කිව්වද නැද්ද? ඒක ඉන්දින්ද ඇත්ත වෙනවද බොරු වෙනවද? ඒකම ඇත්ත වෙන්නේ. සාමාන්‍යයෙන් ඒ වචනයට අභියෝග කරන්න බෑ. ඇයි හේතුව? ඉස්සර කිව්වා මේ ස්වාමීන් වහන්සේ එන්න පිරිහීගෙන යනවා කියලා. මොන පිරිහීමක්ද? මේ හොඳට දිනු වෙන්න කියලා දැන් කියන්න පුළුවන්ද කටක් කරලා? බෑ. කියන්න පුළුවන් මොකද්ද? මේ පිරිහීගෙන යන එකමයි වෙන්නේ. ඒක මගේ ආනාව කියන්නේ නෙමෙයි. මොකද්ද? බුද්ධ දේශනාවේ තියෙනවා. පිරිහීගෙන යනවා කියලා. එහෙනම් මේ පිරිහීගෙන යන ලෝකේ දියුණුවක් බලාපොරොත්තු වෙනවට වඩා හොඳයි ඉබ්බන්නින් පියහට බලාපොරොත්තු වීම. එයි ඉබ්බන්ගෙන් පියහට බලාපොරොත්තු වීම හොඳයි මේ පිරිහීගෙන යන රටාවෙන් දියුණුවක් බලාපොරොත්තු වෙනවට වඩා. දැන් අපිට තේරෙනවනේ දැන් අපි ඔන්න ධර්මයේ කියනවා. මේ ධර්මයේ දශම ගණනකට යන්නේ නැහැ. ධර්ම දශම ගණනකට යන්නේ නැහැ. විශාල හානියක් තියෙන්නේ. අසභ්‍ය දේවල්ම ඉස්පතු කර කර හැම මාධ්‍යකින්ම පෙන්වන්නේ. ඒ අතරේ ඒ මාධ්‍යෙම මිනිස්සු විනාශයටපත් වීමත් පෙන්වනවා. මෙන්න මෙයා විනාශයටපත් වුණා මෙයා දෝෂිරණ ලකුණා ඝාතයට ලකුණා කියන ඒ මාධ්‍යෙම උසි ගන්නනවා. එතකොට ඉතින් අපිට පුළුවන් ද හිතා ගන්න පරිහානිය ගැන. ඒකයි. ඉතින් ඒ නිසා එහෙම කාලාන්තරයක් වුණාම මේ වෙනස දැන් ඔන්න බලන්න 1800 මම හිතන්නේ 90 ගණන් වල මම අර ලිපියක දැක්කා සුද්දෙක් වාර්තාවල් ලියලා තියෙනවා 1890 ගණන් වල අනුරාධපුරයේ විස්තරය. ඒ සුද්දා කියනවා අනුරාධපුරයේ පොසොන් එකට 20000ක් විතර ආවය සිංහල බෞද්ධයෝ. ඇවිල්ලා ගස් ගල් යට නැවතිලා ඒ පොසොන් උත්සවයට ඇවිල්ලා ඉඳලා ඒ කච්චේරියේ ඒක අනුරාධපුරයේ කච්චේරියේ තිබිලා තියෙන ඔය රුවන්වැලි සෑයත් සීමාබෝධිය අතර ඔය කියන හැටියට. මොකද රුවන්වැලි සෑය සීමාබෝධිය අතර තමයි ඉස්සර තිබිලා තියෙන්නේ කඩපොළ.
ඒක නැති කලේ වලසිංහ හරිචන්ද්‍ර මැතිතුමා තමයි සුද්දංගික නඩු කියලා එතනින් අයින් කළේ. නැත්තම් සීමාබෝධියයි රුවන්වැලිසෑය අතර අර අපි අර පෙත්මග යන්නේ ඔය පෙත්මග අතර තමයි තිබිලා සුද්ධ හදලා තියෙන කඩපිල. ඔතන තමයි තිබිලා තියෙන්නේ මේ කච්චේරිය. ඉතින් ඒ ලියුමේ තියෙනවා ඒ කච්චේරියේ ස්තූපයේ සෙනග රෑ නිදාගෙන ඉඳලා තියෙනවා. ඒ ස්තූපයේ තමයි තිබිලා තියෙන්නේ සේපුව. සේපුව රුපියල් 170 ගණන් තිබිලා තියෙනවා. එතකොට මේ සුද්දා ලියනවා මේ සේප්පුව 6 දෙනෙකුට පහසුවෙන්ම උස්සගෙන කැලේට ගොහින් මේක කඩලා සල්ලි ගන්න පුළුවන්. නමුත් කච්චේරියත් වහලා තියෙද්දි සෙනග 20000ක් විතර මහා සෙනග ගොඩේ 150 රුපියලක් තඹ දොයිතුවක් නැති වෙලා නැහැ. මොන සුද්ධ වාර්තාව දෙනවා. නැති වෙලා නැහැ. ඊට පස්සේ කියනවා ඒ සුද්දා අපේ ක්‍රිස්තියානි රටක මෙවැනි උත්සවයකට 20000ක් ආවනම් අපිට කොච්චර තට්ටු වෙලා ඇද්දයි හිතාගත හැකියි. එහෙනම් මේ සුද්දන්ගේ රටේ තිබිච්ච විනාශය නේද අපිට පුරුදු කරලා තියෙන්නේ. එතකොට ඒ කාලේ හිටිය මේ අවුරුදු 100කට කලින් එතකොට කොච්චර දියුණුවට හැදිච්ච ජනකායක්ද මේ ශිෂ්ටාචාරයක් නැහැ කිය අපට නිନ୍ଦා පහස කර කර මේ සුද්ධ දීපු ශිෂ්ටාචාරයේ ප්‍රතිඵල තමයි දැන් තියෙන්නේ. දැක්කද වෙනස? ඒ සුද්ධගේ වාර්තාව තියෙනවා අපේ ක්‍රිස්තියානි සමාජයක උත්සවයකට 20000 සෙනග ආවොත් අපිට කොහොම තට්ටු වෙලා තියෙයිද කියලා අහනවා. එහෙනම් ඒ රටේ තිබිච්ච හොරකම්, මැරකම්, දූෂණ, බේබදුකම්, සල්ලාලකම් අපේ රටේ තිබ්බේ නැති ගානයි. අපේ රටේ තිබුණේ නැහැ. ඒ නිසා දැන් කට්ටිය එකතු වෙලා සිංහලයන්ට බනිනවා, බුද්ධ ආගමට බනිනවා, ධර්මයට බනිනවා, සමහර අපිට බනිනවා. අපිත් වග කියන්න ඕනෙලු මේවට. ඒ විනාශ වලට. ඒ මොකද හේතුව මොලේ නරක් වෙලා. වග කියනුන අපි නෙමෙයි. වග කිය යුතු එතකොට බැනුම් අහන්න ඕන අය ප්‍රශංසා ලබනවා. ප්‍රශංසා ලබන්න ඕන අය බැනුම් අහනවා. බලන පරිහානිය හැටි. එතකොට මේ කොහෙවත් ඉන්න කෙනෙක් දෝෂණය කරාම අපිට බැනුම් අහන්න ඕනේ. ඊට පස්සේ විසඳුම හැටියට කියනවා එල්ලාම අරාපන්. දැක්කද මේ නැහැටි? එතකොට එක්කෙනෙක් එල්ලා මරනවා, ඊළඟ එක්කෙනා දෝෂණය කරනවා, ඊළඟ එක්කෙනාත් එල්ලා මරනවා. එල්ලා මැරිලි දැන් නවත්ත ගන්න බැරි වෙනවා ඊට පස්සේ. එයි මේ වෙන දෝෂණය හැටියට. එතකොට මේක හේතුව මොකෝ? මේක නවත්තන්න පුළුවන්. මේක නවත්තන්න පුළුවන් එක දෙයකට, මාධ්‍යයට. මාධ්‍යයට පුළුවන් මේක නවත්තන්න. මාධ්‍ය සදාචාරයේ දිනු කළොත් ඒක නවත්තන්න පුළුවන්. නවත්තන්න කියන්නේ සෑහෙන්න අඩු කරන්න පුළුවන්. මොකද මිනිස්සු මාධ්‍යයට ග්‍රහණය වෙලා ඉන්නේ. මාධ්‍ය තුල පෙන්නන දේවල් ගත්තොත් ඇති මිනිස්සු මේ තරම්වත් ඉන්නවා. මං හිතන්නේ මේ ධර්මයේ නිසා තමයි මිනිස්සු මෙහෙම කන්ට්‍රෝල් වෙලා ඉන්නේ. ඒකයි. මොකද හැමතැනම දැන් මොනවද කියන්නේ තැබෑරුම් සුද්ධ මේ රට ගන්න කාලේ මේ රටේ බොන මිනිස්සු හිටියේනේ. සුද්ධ මේ රට ආක්‍රමණය කරපු කාලේ බීබද්දු හිටියේ නෑ. ඒකයි. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් දවසකට මං හිතන්නේ මේ රුපියල් කෝටි ගාණක මිනිස්සු බොනවා. අපි මේ කියන බණපදයක් කියන්නේ මිනිස්සු කොහොම වහගෙන පොඩ්ඩක් බැරි වෙලා දෝෂණයක් මොන හරි අර්බුදයක් ආව ගමන් පන්සලට බනිනවා. ඒක තමයි දැන් ඒකත් මාධ්‍යෙන් කරන්නේ. වැරදිකාරය වෙන කවුරුවක්. එතකොට හොඳට මේ මොනවද කියන්නේ ලයිසන් දීලා තැබෑරුම් දාලා මේව හොඳට කරගෙන යනවා. හොඳට බොණ්ඩ දීලා තියෙනවා. හොඳට කුඩු බිස්සස් ගෙනියනවා. මිනිස්සු අවුල්ෙන්ද හොඳ අසභ්‍ය චිත්‍රපටි හැමතැනම යනවා. ඒ අවුලුනාට පස්සේ අපිට බයිනවා. එතකොට මේ පිරිහීම දෙගුණ තෙගුණ වෙලා යන්නේ නැද්ද? ඇයි මේ වෙනත් දෙයකට මේ සිල්ල තුනුත් ගැරහුම් ලබනවා නම්. එතකොට මේ පිරිහීම තව දරුණු වෙවි යනවා. ඉතින් මේ නිසා මේ ආයතන 6 නැමැති
මේ සංසාරේ ගමන් කරන සත්‍යයේ ආයතන 6 දමණය වෙලා තියෙන 6ක් නෙවෙයි. සංසාරේ ගමන් කරන සත්‍යයේ ආයතන 6 දමණය වෙච්ච ආයතන 6ක් නෙවෙයි. එහෙනම් මොකද්ද? දමණය නොවෙච්ච, සංවර නොවෙච්ච, අසහනයටපත් වූ, පීඩාවටපත් වූ ආයතන 6ක්. එතකොට දමණය නොවෙච්ච අසංවර ආයතන 6කින් පුළුවන් ද කෙනෙකුට නිදහසක් බලාපොරොත්තු වෙන්න? බෑ. පුළුවන් ද කෙනෙකුට දියුණුවක් බලාපොරොත්තු වෙන්න? බෑ. පුළුවන් ද කෙනෙකුට ආරසාව බලාපොරොත්තු වෙන්න? බෑ. ඇයි? ඒ ආයතන 6 අසංවර භාවයත් එක්ක තමයි දිගින් දිගට මේ අර්බුදේ තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉස්සල්ලාම දේශනා කළ එකයි මහණෙනි මේ සංවර කරගන්න කිව්වා. ඒකට කියන්නේ මොන සීලය කියලාද? ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියනවා. ඇස සංවර කරගත්තා, කන සංවර කරගත්තා, නාසය සංවර කරගත්තා, දිව සංවර කරගත්තා, කය සංවර කරගත්තා, මනස සංවර කරගත්තා. දැන් එක තැනක තියෙන අනුරාධපුර යුගයේ එක භික්ෂුන් වහන්සේ නමක් ඔන්න අට්ටික භාවනාව වඩනවා. අටසකිල්ල විතර මෙනෙහි කළා ඒකම මෙනෙහි කර ඉන්නවා. ඉඳලා ඒ භාවනාවෙම ඒ භික්ෂුන් වහන්සේ අනුරාධපුරයේ ඉඳලා මිහින්තලයට වඩිනවා. එතන මිහින්තලයේ පැත්තේ පවුලක ආරවුලක් හදාගෙන එක ගෑණියෙක් කෙනෙක් අනුරාධපුර පැත්තට යනවා. ඊට පස්සේ ඒ ගෑණියෙක් කෙන මගදී මේ භික්ෂුන් වහන්සේ දකිනවා. දැකලා හයියෙන් hina වෙනවා. hina වෙනම භික්ෂුන් වහන්සේ ඇස්සරලා බැලුවා. බැලුවම දැක්කේ මොකද්ද? ඇටසැකිල්ල. ආයෙත් බිම් බලාගෙන භික්ෂුන් වහන්සේ වඩිනවා. ඔය අතරේ මේ ගෙදර උණ්ඩෑ කොයි පැත්තෙන්ද ගියේ කියලා බලන්න අර පිරිමි එක්කෙනා එනවා. එනකට හාමුදුරුවෝ හම්බ වුණා. අයුවා ස්වාමීනි මේ පළාතේ ස්ත්‍රියාවක් ගියාද කියලා ඇහුවා. ස්ත්‍රියාව පුරුෂයෙක් කියලා දන්නේ නැහැ. ඇටසැකිල්ලක් නම් ගියා කිව්වා. දැන් එතකොට ඒ කාලේ ඒ කියමන ඒ කාලේ ප්‍රශංසාව ලැබුවා. ගෞරවය ලැබුවා. ඒක ධර්මයේ දියුණුවක් කියලා පිළිගත්තා. මේ කාලේ කවුරුයි කිව්වනම් හරි වැඩි මට ඇටසැකිල්ලක් පේනවනේ බලද්දි මිනිස්සු පේන්නේ නැහැ. ඊට මොකද වෙන්නේ? ඇදන් යනවා දොස්තර ගාවට. මේ බලන්න මේ මොකද්ද කරගෙන ගිල්ලන්න මේ භාවනා කරන්න ගිහලා මේ කරගත්තු දෙයක් ඔන්නේ ඇටසැකිලි පේන්නේ කියනවා. ඊට පස්සේ අපි බැනුම් අහපි. තවත් මෙවැනි ධර්මදේශනා නැරඹීමට නමෝ බුද්දාය YouTube channel එක subscribe කරන්න.